දුටුවේ සූදානම් වෙන්නේ සෙනසුරාදා සිඩ්නි තසපුව වැඩසටහන ආරම්භ කරන්නට. අපි මේ ප්‍රවේශ වී තිබෙන්නේ ඇසළ මාසයට. බෞද්ධයන්ට හරි වැදගත් වූ මාසයක්. ඊට ප්‍රධාන හේතුව වස් ආරාධනා කිරීමේ පින්කම් යෙදෙන මාසය. net රේඩියෝව මෙවරත් 10 වෙනි වරට ඒ වස් ආරාධනා කිරීමේ උතුම් කටයුත්ත සිදු කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ නිසා අපේ ශ්‍රාවකයන්ටත් ඉදිරියේදී අපත් සමග එකතු වෙන්නට ඉඩ අවකාශයක් ලැබේවි. ඒ පුද්ගලයන් වශයෙන් එක තැනකට ගොනු කරන්නට තිබෙන අපහසුතා නිසා අපට එසේ කිරීමට නොහැකි වුවත් ඔබට විටින් විට අපේ ගෞරවනීය මහා සංඝරත්නය උදෙසා සිව්පසෙන් උපස්ථාන කිරීමේ වාසනාව උදා වෙන අවස්ථාවක් තමයි ඉදිරි කාලයේ එළඹෙන්නේ. ඉතින් අපි ඔබට දැන් තියාම සිහිපත් කරන මෙවර ඓතිහාසික කූරගල රජමහා විහාරය තමයි net රේඩියෝව කටින පින්කම වෙනුවෙන් වස් ආරාධනා කිරීමේ පින්කම සිදු කරන්නට බලාපොරොත්තු වෙන්නේ. ඉදිරියේදී හැකියාවක් ලැබුණොත් ඔබටත් ඒ සඳහා සම්බන්ධ වන්නට හැකියාවක් ලැබෙයි. අපි සෙනසුරාදා සිඩ්නි තසපුව ආරම්භ කරන්නට සූදානම් වෙන්නේ. බොහොම ගෞරවයෙන් අදත් සෙනසුරාදා සිඩ්නි තසපුව වැඩසටහන වෙනුවෙන් ආරාධනා කළේ උඩුගම්පල හෙන්ඩිමහර ගම්පහ බවුන් පැලැස්ස නිර්මාතෘන් වහන්සේට, පූජනීය වල්පොල ගෞතම ස්වාමීන් වහන්සේට සජීවී වැඩසටහනක් ලෙසින් මේ කොරෝනා කාලය තුලදී දිගින් දිගටම ඔබට සිඩ්නි තසපුව අපි සමීප කරනවා. එහිදී විශේෂයෙන්ම දෙවන පැය තුලදී ඔබට ඔබේ දහම් ගැටළු ඉදිරිපත් කිරීමේ අවස්ථාවක් උදා කර දීම තමයි එහි අවස්ථාවක් වන්නේ, අපේක්ෂාවක් වන්නේ. නිසා හොඳට බණ අහලා සිත සනසවාගෙන දහම් ගැටළු ඉදිරිපත් කරන්නටත් අපේක්ෂාවෙන් ඉන්න කියලා ඔබට ආරාධනා කරමින් ගෞරවනීය පූජනීය වල්පොල ගෞතම ස්වාමීන් වහන්සේට සෙනසුරාදා සිඩ්නි තසපුවේ ධර්මානුශාසනාව පැවැත්වීමට ආරාධනා කරනවා. අවසරයි ස්වාමීන් වහන්සේ. සාදු සාදු සාදු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. සාදු සාදු සාදු. අද සෙනසුරාදා සිඩ්නි තසපුවට පින්බර දායකත්වයෙන් එකතු වෙන්නේ බලංගොඩ එගොඩ වලේ බොඩ පූජා පිටියේ පදිංචි පින්වත් පී.කේ. ලීලාවතී මහත්මිය විසින් ඇයගේ සියලුම සත් ප්‍රාර්ථනා සඵල වන්නට අපි මේ වෙලාවේදී තාමත්ම මෙත්සිතින් ඇයට ආශිර්වාද කරමින් ඒ සියලු සත් ප්‍රාර්ථනා දේශනාව අවසානයේදී සිහිපත් කරන වගත් මේ වෙලාවේ දැනුවත් කරනවා. පින්වත්නි, ඔබ හැම දිනාටම උදා වෙච්ච මේ පින්බර ඇසල පොහොය ඉදිරියේ අපිට මුණ ගැහෙනවා. පොසොන් පොහොය ගෙවුණා, වෙසක් පොහොය ගෙවුණා. මාසේ අපිට අවුරුද්ද තුල අපිට දැනෙන පින්වන්තම මාස 3ක් තමයි වෙසක්, පොසොන්, ඇසල කියලා කියන්නේ. ඉතින් මේ පුණ්‍යවන්ත වූ කාලය හැම දිනාගෙම සිත්වලට ධර්මාවබෝධය ගෙනෙන්නට අපිත් පින්වත්නි ඔබට අනුශාසනා සිදු කරනවා. සිඩ්නි තසපුවේ පසුගිය සතියේ මරණානුස්සතිය ගැන සාකච්ඡා කරා. මරණය සිහි කරන්න, මරණය පිළිබඳව සතිය පුහුණු කරන්න ආකාර 8ක් අපි කියා දෙන බව ඔබට මතක් කළා. අපි එහි කරුණු 2ක් කතා කළා.
ඇතරම අපි පොහොය දවසේ කියන්නේ පොසොන් පොහොය දින තුපාරාම සෑය අභියස සිට සිදු කළ දේශනාවේ දිගුවක් තමයි මේ සිද්ධ වෙන්නේ. මරණය සිහි කළ යුතු ආකාර 8 ඔබට අපි කිව්වා. වදක පච්චුපට්ඨානය, සම්පත්ති විපත්තිය, ඒ වගේම උපසංහරණය, කාය බහු සාධාරණය, ආයු දුබ්බලය, අනිමිත්තය, අද්ධාන පරිච්ඡේදය, කන පරිත්තය කියන කාරණාට අපි එහි වදක පච්චුපට්ඨානය සහ සම්පත්ති විපත්තිය ගැන පින්වත්නි කතා කළේ. හැම දිනාටම අවබෝධය පිණිස, යහපත පිණිස, සුවපත් භාවයෙන් විමසන්නට අවශ්‍ය කරන ඒ කාරණා දෙකක් කතා කළේ. දැන් අද අපිට තියෙනවා තවත් කරුණු දෙකක්. උපසංහරණය සහ කාය බහු සාධාරණය. පින්වත්නි, මරණය ගැන සිහිපත් කරන්න කෙනෙකුට අවස්ථාවක් උදා වෙනකොට ඒක එකනාගේ ජීවිතේට රැකවරණයක් වෙන්නේ කොහොමද? මරණය ගැන හිතද්දී එයාට ඒක ජීවිතේ කඩා වැටෙන්න, විනාශ වෙන්න බලපෑමක් වෙයිද? මිනිස්සුන්ට මේ වගේ ප්‍රශ්න තියෙනවා මරණය ගැන සිහි කරනවායි කියලා කියනකොට. පින්වත්නි, අපි ඔබට ජීවිතේ අනිවාර්ය සිද්ධ වෙන දේවල් විතරක් නෙමෙයි, අපේ අනිවාර්යෙන් සිද්ධ වෙන්නේ නැති දේවල් ඕන තරම් හිතනවානේ. අනිවාර්යෙන් සිද්ධ වෙන්නේ නැති දේවල් කොච්චරවත් කල්ැතුව හිතන්නේ ඒ දෙයින් පරිස්සම් වෙන්න. දැන් අපි උදාහරණයකට හිතමු. යම්කිසි දරුවෙක් තමන්ගේ අම්මලා තාත්තලා එක්ක විනෝද ගමනක් ගිහිල්ලා වැවක නානකොට ඒ පුතා ටිකක් වැවේ ගැඹුරු පැත්තට ටිකින් ටික යනවා. දැන් අම්මයි තාත්තයි දකිනවා. තරුණ පුතෙක්. දැන් මෙයා තරුණකමටත් එක ටිකක් වැවේ ගැඹුරු පැත්තට යනවා. එතකොට අම්මා සමහරලාවට කියනවා ඔයිට එහා යන්න එපා, ගිලෙයි කියලා. එතකොට එතෙන්දී ඒ අම්මා අර දරුවාට ගිලෙයි කියලා දෙන අවවාදය අනිවාර්යෙන් සිද්ධ වෙන්න ඔන්නම් පුළුවන්, නැත්තම් සිද්ධ වෙන්නේ නැති වෙන්නත් පුළුවන්. එතකොට ඒ අම්මා එහාට යන්න එපා කියන එක කියන්න ඕනකමටයි ගිලෙයි කියලා කියන්නේ. ආහා ගිලෙයි, මෙහාට එන්න කියනවා. එතකොට එතන තියෙන්නේ සිද්ධ වෙන දේ වළක්වා ගැනීමට කල්ැතුව හිතන එක. තව එහාට ගියොත් එහෙම ගිලෙයි කියලා කල්ැතුව හිතුවේ සහ ඒක කල්ැතුව කිව්වේ ඒ ගිලෙන්නේ නැතුව ඉන්න ඕනකමට. දැන් මරණානුස්සතිය සිහි කරන්නේ මැරෙන්නේ නැතුව ඉන්න නෙමෙයි. එතකොට පින්වත්නි, අපි සාමාන්‍යයෙන් මේ මරණානුස්සතියක් සිහි කරද්දී එතෙන්දී ඒකේ තියෙන ප්‍රතිඵලේ මොකද්ද? ඒක ඔබට තේරුම් ගන්න අපි ওই මරණානුස්සතිය ගැන කතා කරද්දී කියන තවත් උපමාවක් මතක් කරන්නම්. ගුවන් යානාවක් ගුවන් ගත වෙන්න කලින් ගුවන් සේවිකාවන් මේ ඉහළ ආකාශයට මේ ගුවන් යානය ගුවන් ගත වෙලා තියෙද්දී යම් කිසි විදිහකට අනතුරකට භාජනය වුණොත් ඒ වෙලාවට මේ ගුවන් මගින් මොනවද කරන්න ඕනේ? ඒ පිළිබඳ යම් කිසි පූර්ව දැනුවත් කිරීමක් කරනවා ගුවන් ගත වෙන්න පෙර. ඔක්සිජන් හදිසි අවශ්‍ය වුණොත් එහෙම කොහොමද ඔක්සිජන් ලබා ගන්නෙ? මේ වගේ අනතුරකදී කළ යුතු දේවල් නොඑක් ආකාරයෙන් විස්තර කරලා පෙන්නලා දෙනවා මෙහෙම කරන්න කියලා. එතෙන්දී අපි ඒක දැනුවත් කරන්නේ දැන් අර අම්මා කෙනෙක් වැවේ නාන දරුවට කිව්වා වගේ කතාවක් නෙමෙයි. එතන වැවේ නාන දරුවට අම්මා ඒක තේරුම් කරේ වෙන්නේ නැති වෙන්න මේ දේ කරන්න කියලා. හැබැයි දැන් මෙතනදී ගුවන් සේවිකාව මේක දැනුවත් කරන්නේ වෙන්නේ නැති වෙන්න දෙයක් කරන එක නෙමෙයි. දැන්
ඕගොල්ලෝ මෙහෙම කරන්න. එතන හැබැයි යම්කිසි අනතුරක් නොවීම පිණිස කරදරයක් ගුවන් නියමුවන්ට කරදරයක් නොවීම පිණිස කළ යුතු දේවල් දැනුවත් කරනවා. විශේෂයෙන්ම දුරකථන ආදී කියන්නේ සංඥා එන දුරකථන ආදී දේ විසන්ධි කරගන්න ඕනේ. ඒ වගේ යම් කරුණු දැනුවත් කරනවා. මොකද ඒවා ඇතැම් වෙලාවට යම් ආකාරයකින් ගුවන් යානේ ගුවන් ගත කරන එකට බාධා වෙනවා. ඒ බාධා වීම අනතුරු වලට යම් කිසි විදිහකට බලපෑමක් වෙන්න පුළුවන් හින්දා. හැබැයි මේ ගුවන් සේවිකාවෝ මෙන්න මේ විදිහට මෙහෙම අනතුරු වෙන්න පුළුවන්, මෙතනින් පිටවීමේ දොරටු තියෙනවා ආදී ඔක්කොම කියන්න පින්වත්නි කල්ැතුව එහෙම දෙයක් වුණොත් ඒකට මෝන දෙන්න පහසු වෙන්න. හැබැයි අපි එතන දැනගන්න ඒ කියන්නේ එහෙම දෙයක් වුණොත් විතරයි. ඒත් පින්වත්නි මරණය ගැන සිහි කරන ශ්‍රාවකයා එතෙන්දී හිතන්නේ මරණයක් වුණොත් කරන්න ඕන දේ ගැන හිතන්න නෙමෙයි. මෙතනදී අර කාරණා දෙකටම වඩා යම්කිසි වෙනසක් තියෙනවා. මෙතන තියෙන වෙනස මොකද්ද? අනිවාර්යෙන් සිද්ධ වෙන දේ. දැන් අරකේ දරුවා වතුරේ ගිලෙයි කියන එක අනිවාර්යෙන් වෙන එකක් නෙමෙයිනේ. මෙතන ගුවන් යානේ අනතුරකටපත් වෙයි කියන එක අනිවාර්යෙන් වෙන එකක් නෙමෙයි. අනිවාර්යෙන් උනේ නැතත් එක තැනකදී අවවාදයක් දුන්නා ඒ දේ නොවීමට, තව තැනකදී අවවාදයක් දුන්නා ඒ දේ වුණාම ඒකට මොන දීමට. දැන් මෙතනදී බුදුරජාණන් වහන්සේ පෙන්නන්නේ මේ මරණය කියන්නේ අනතුර. ඒතර ජීවිතේ ඒ අනතුර අනිවාර්යෙන් නොවන දෙයක් නෙමෙයි, මේක අනිවාර්යෙන් වෙන එකක්. අනිවාර්යෙන් වෙන එක කොයි මොහොතේ හෝ වෙනකොට පූර්ව සූදානමක් මේ මනසේ නැති කෙනාට අසරණ වෙන්න සිද්ධ වෙනවා. ඒ නිසා පින්වත්නි මරණාසන්න මොහොතේ අසරණ නොවෙන්න නම් මරණානුස්සතිය තුලින් නිරන්තරයෙන්ම මරණය ගැන සිහි කර තමන්ගේ මරණය ඕනෑම මොහොතක සිද්ධ වෙන්න පුළුවන් කියන එක ගැන අවබෝධයකින් විශේෂයෙන්ම ධර්මයේ හැසිරෙන ශ්‍රාවකයන් කටයුතු කරන්න ඕනේ. ඒ නිසා අපි අද මේ ජීවිතේ අපිව වීරිය ඇති කරවන, අපිව මරණය අභියස අසරණ නොකරවන, ඒ වගේම පින්වත්නි මරණානුස්සතිය නොවඩන කෙනා ඔහේ හිත හසුරලා මරණින් පස්සේ බොහෝ විට දුගතිය උපදිනවා. අන්න ඒ වගේ දුගතියෙන් මිදෙන්න යම්කිසි විදිහකට මරණයෙන් මතු සුගතියකට හෝපත් වෙන්න. එහෙම නැත්නම් එයාට නිර්වාණ අවබෝධයට අවශ්‍ය කරන වීරිය ඇති වෙන්න හැම දෙයකම මේ මරණය ගැන සිහි කරන එක උපකාරී වෙනවා. ඉතින් මේකේ කියන්නට ඕනේ දැන් කෙනෙකුට හිතනවා මරණය ගැන සිහි කරන්න ගියාට පස්සේ බය හිතෙනවා නේද? අපි ඔබට ගිය සතියේත් කිව්වා බයක් එනවා නම් මරණය ගැන සිහි කරලා ඒක මරණ සතිය වෙන්නේ නැහැ, මරණ අසතියක් කියලා. මරණ ගැන සිහි කරනකොට බය එන්න බෑ. සතිය කියන එක දැන් මරණානුස්සතිය කියනකොට අනුස්සතියක්. ඒක සතියක්. සති භාවනාවක යම්කිසි එක්තරා කර්මස්ථානයක් තමයි මේ මරණානුස්සතිය කියලා කියන්නේ. එතකොට අනුස්සතියක් වශයෙන් අපේ සතිය වඩන්න සිහි කරන යම්කිසි කාරණා අතරේ නිතර සිහි කරන්න ඕන දේවල් අතරේ ඉහළින්ම තියෙන එකක් තමයි මේ මරණානුස්සතිය කියලා කියන්නේ. ඕන තැනක මොන තැනක හරි පින්වත්නි බයක් එනවා නම් එතන තියෙන සතිය නෙමෙයි අසතිය. පීඩනයක් එනවා නම් එතන තියෙන සතියක් නෙමෙයි අසතිය. අපහසුතාවයක් එනවා නම් එතන තියෙන සතිය නෙමෙයි අසතිය. යම් කිසි කෙනෙක් සතිය වඩන තැන එතන හරිම ප්‍රබෝධයක් ඇති වෙනවා. ප්‍රීතියක් ඇති වෙනවා. පහසුවක් ඇති වෙනවා. සතිය වඩන තැන. එතකොට කෙනෙකුට බයක් ඇති වෙන තැනක තියෙන්නේ මහා දැවෙන 1000ක් වගේ අපහසුතාවයක්. මරණ ගැන සිහි කරන කෙනාට පින්වත්නි ඒ මරණ ගැන සිහි කිරීම තුලින් එයාගේ හිතට එන්න ඕනේ අපි කලින් කිව්වා කාලයේ වටිනාකම වැඩි වෙන්න ඕනේ. කාලය පිළිබඳව තියෙන තව පොඩි වෙලාවක් තියෙන්නේ කියන හැඟීම එනකොට පින්වත්නි අපිට අපේ ජීවිතේ අර නාස්ති කරන්න වෙලාවක් නැහැ කියන එක දැනෙනවා. දැන් ඔබ හිතන්න කෙනෙක්
රට යන්න ලැහැස්සි වෙනවා. එයා රට යනකොට මේ ගොඩක් කලාවට මම මේ කියන උපමාව හොඳටම පිටරට ගිය කෙනෙකුට ඒ අත්දැකීමට මුණ දුන්න කෙනෙකුට තමයි ඒක දැනෙන්නේ. රට යන්න දවස් ගාණක් තියෙනකොට තියෙනවට වඩා රට යන දවසේ එයාට අර නිකන් ඔහේ කාලෙක කා ඉන්න එහෙම හිතට තියෙන අවස්ථාව අඩුයි. වෙලාව ලං වෙන්න ගුවන්ගත වෙන්න මොහොතට කිට්ටු කරලා ගිහිල්ලත් බෑ. අනිවාර්යෙන් පැයකට වඩා කල් ඇතුව කියන්නේ පැය දෙකක් තුනක් තියලා ගුවන් තොටුපළ ඉන්න සිද්ධ වෙනවා. එතකොට එයාට ඒ පොඩි කාලය ඇතුලේ අවශ්‍ය දේවල් ඔක්කොම සූදානම් කරගෙන එයාට ගුවන් තොටුපළ ළඟට යන කාලේ ගත්තට පස්සේ දැකලා තියෙනවා මිනිස්සු කොච්චර කලබලෙන් දුව එහෙම යනවාද කියලා. මොකද ඒ අය දන්නවා මේ රටින් තව රටකට යන ඒ අන්තිම පැය කීපේ ඔහේ නිකන් කොහෙට හරි වෙලා විහිළු කර ඒ අර පොඩි වෙලාවක් ඉතුරුනොත් විතරයි ඒකත්. එහෙම මිනිසුන්ට අමාරුයි පින්වත්නි එදා දවස කාලේ නාස්ති කරන්න. සමහරලාවට දැන් ගමන් බිමන් යද්දී උනත් අවශ්‍යම නම් විතරයි ඒක. අතිශයින්ම අවශ්‍ය ගමනක් නම් විතරයි යන්නේ, නැත්නම් ඒත් යන්නේ නැහැ. හදිසිය කාට හරි කියන්න ඕන යන්න කලින් කතා කරලාම යන්න ඕන කෙනෙක් හිටියොත් ඔන්න එයාට දුරකථන ඇමතුමක් දෙයි. ඒ වගේ බොහෝම කාලේ කළමනාකරණයක් කරගන්නවා ඒ එදා දවස් ඇතුලේ. මේ නිතර රට යන අය නෙමෙයි, ඒගොල්ලන්ට ඕක ගානක් නැහැ. හැබැයි පින්වත්නි අපි ජීවිතේ කෙනෙක් රට ගියාට ඒ අත්දැකීම මරණය තුල දැනෙන අත්දැකීමට සම කරන්න තියායි හීනෙන්ව හිතන්නවත් බෑ. ඒ දෙකක්. හරිද? රට යන කෙනා දන්නවා එයා ආයි එනවා. ඒ ගියත් දුරකථනෙන් හෝ කාත් එක්ක හරි සම්බන්ධීකරණේ තියාගන්නවා. මෙහි ඉන්න අයත් එක්ක. මෙතනින් සදාහටම රටට ගියත් ආයෙ එන්නේ නැති වෙන්න, එහි පදිංචිම වෙන්න ආයි කවදාවත් එන්නේ නැහැ කියමුකෝ. ඒත් මෙහි ඉන්න අයට දුරකථන මතුමකින් හරි කතා බහ කරලා සම්බන්ධීකරණය වෙනවනේ. හැබැයි මරණය කියන එක පින්වත්නි ඒ අත්දැකීම ලබන මොහොත. ඔබ හිතන්න මම යම් මොහොතක මැරෙනවා කියලා හිතනකොට අන්න ඒ අවස්ථාවට අපි හැමෝම මුණ දෙනවනේ. සිහියෙන් හිටියොත් මගේ හුස්ම ටික දැන් යනවා, මගේ මේ අන්තිම ජීවත් වෙන තත්පර ගාන මේ ගෙවෙන්නේ කියලා දැනෙන මොහොතක් අපේ හැමෝටම තියෙනවනේ කොයි වෙලේ හරි කවදා හරි. හොඳට හිතන්න මේ වෙලාවට දැනෙනවා රට යනවා වගේ ආයි සම්බන්ධීකරණ තියාගන්න, දුරකථන ඇමතුම් දෙන්න, ආයි ඇවිල්ලා බලලා යන්න. ඒව බෑ. දැන් සමහරවන්ට හිතෙනවා මැරිලත් ඉතින් එන්න පුළුවන් නේ. පෙරේතයෝ වෙලා මිනිස්සු වෙලා නොඑක් විදියට ගෙවල් වලට ආයි එනවනේ. ගොඩක් වෙලාවට මිනිස්සුන්ට මේ තිරිසංගත සතෙක් වෙනවට වැඩිය යම්කිසි විදියක කුසලයේ පැත්තෙන් බලයක් තියෙන්න ඕනේ. ඒ කියන්නේ අකුසල් වල අඩුවක් තියෙන්න ඕනේ. තිරිසංගත සතෙක් වෙනවටත් වැඩිය අකුසලයේ අඩු වෙන්න ඕනේ පෙරේත ලෝකයකට යන්න. හොඳද? මොකද පෙරේතාත්මයකට යනවා කියන්නේ තිරිසංගත ලෝකයකට යනවා වඩා උසස් දෙයක්. ඒකීට වඩා උසස්. එතකොට ඔය සතර අපායේ තියෙන උසස්ම ලෙවල් එකක් තමයි මේ පෙරේතාත්මයක් කියලා කියන්නේ. නමුත් ඔබ හිතන්න ඒ ප්‍රේතාත්මකින් නවතින්න තරම් ජීවිතේ මේ අපිට පේන බොහෝ දෙනා ජීවත් වෙන්නේ නැහැ. ඊටත් වඩා පල්ලෙහා යන විදියට තමයි බොහෝ දෙනා ජීවත් වෙන්නේ. එක්ක තිරිසන් ලෝකයක එක්ක නිරේ යන විදියට තමයි මිනිස්සු ජීවත් වෙන්නේ. දැන් ඒ කියන්නේ අපිට තේරෙනවා පෙරේතෙක් විදියටවත් ඇවිල්ලා තමන්ගේ පවුලේ ඥාතීන් දිහා දකින්නවත් වාසනාවක් බොහෝ දෙනාට නැහැ පින්වත්නි. නිරේ නිරිසතෙක්කෝ පෙරේත තිරිසන් ලෝකේ තිරිසන්ගත සතෙක්කෝ වෙනවා.
මේ පෙරේත ලෝකෙත් මේ හරිය හොඳයි නෙමෙයි. ඔබට පේනවා මේ මනුස්ස ලෝකයේ ඇවිල්ලා තියෙන දුක්. පෙරේත ලෝකේ ගත්තට පස්සේ ඒකේ දුක් ගැන කතා කරන්න ගියාම අපිට අකුසල් නම් එපා කියලා හිතෙන තරම් මේ බුද්ධ දේශනා තුළ තියෙන පෙරේතයින්ගේ තියෙන දුක්ඛිත ස්වභාවය. නමුත් ඔබ හිතන්න මේ ගන්න හුස්ම රැල්ලක් තියෙනවනේ අපිට මේ මොහොතේ මනුස්ස ජීවිතයක් තුළ මේ හුස්ම ටික කොච්චර වටිනවද කියලා හිතෙන්නේ එක තත්පරයකින් පින්වත්නි. මේ හුස්ම ටික අවසන් වීමත් එක්කම එක්කෝ අර නිරිසතෙක් විදිහට හුස්ම ගන්න සිද්ධ වෙනවා. එක්කෝ තිරිසංගත සතෙක් විදිහට හුස්ම ගන්න සිද්ධ වෙනවා. එක්කෝ පෙරේතෙක් විදිහට හුස්ම ගන්න සිද්ධ වෙනවා. එතකොට ඒකට ආසන්නම ඒ මාරුවට අන්තිම තත්පර ගාන මේ මනුස්ස ජීවිතයේ හුස්ම ගන්න අන්තිම තත්පර ගාන පින්වත්නි. අපි හැමෝටම මෝන දෙන්න වෙන මොහොත මේ බණ ටික අහන ආසන්න මොහොත වුණොත් අද රෑ වුණොත් ඔබ හිතන අද රාත්‍රියේ නම් මගේ ජීවිතයේ හුස්ම ටික අවසන් වෙන ඒ මොහොත මේ මනුස්ස ජීවිතයේ හුස්ම අවසන් වෙන ඒ මොහොත අද රාත්‍රියේ. දැන් බුදුරජාණන් වහන්සේ නම් ඊට වඩා ළඟ හිතන්න කිව්වේ මම ඔබට කිව්වා උඩට ගන්න හුස්ම රැල්ල යටට හෙලන යටට ගන්න හුස්ම රැල්ල උඩට ගන්න මේ හෙලුවට පස්සේ උඩට ආයි හුස්ම රැල්ලක් ගන්න මේ අතර පුංචි මොහොත තුල මැරෙනවා කියලා හිතන්න කියලා. දැන් ඒ තරම් තියා අපි මෙහෙම හිතමුකෝ. මේ සිත්නේ දසපු අහන අන්තිම දවස. දැන් ඔබ අද රෑ රට යනවා කියමුකෝ. අද රෑට රට යනවා නම් සිත්නේ දසපුව තහ හිඳීද ගොඩක් වෙලාවට. පස්සේ YouTube එකෙන් අහන්න පුළුවන් කියලා ලෑස්ති වෙනවා. දැන් අද රෑ රට යන්න තියෙනවා. එහෙමයි. අද රෑ රට යන්න වෙනවා. එක්කෝ බණ ටික අහන්නෙත් වැඩ කරන ගමන් බෑග් එක හදන ගමන් යන්න ලෑස්ති වෙන ගමන්. පින්වත්නි ඔබ අද රෑට ඇත්තටම රට යනවා නම් සමහර ලාවට මේ මොහොතේ හිතේ තියෙන නිවිසැනසෙල්ල නැහනේ. මං අහන්නේ ඔබට රට යනවට වැඩිය ආයි සදහටම මේ සියලු සම්බන්ධ වලින් ඈත් වෙන මේ ඔබ ලෝකේ දැකපු අහපු සියල්ලම පින්වත්නි හැරදාලා යන ඒ මරණේ නැමැති අත්දැකීම ඇත්තටම ඔබ හිතින් හිතා ගන්න අද රැට නම් මේ ජීවත් වෙන අන්තිම රාත්‍රිය නම් මේ රැට කෑම කන කෙනා හිතන්න මේ අද රැට කෑම ටික කන්නේ ජීවිතේ අන්තිම කෑම වේල නම් මේ අහන්නේ ජීවිතේ අන්තිමට අහන බණපදේ නම් ඔබ පින්වත්නි එහෙනම් කොච්චර කුසලයට උනන්දු වෙයිද? අද රැට ඇත්තටම මැරෙනවා කියලා ඔබට හිතට දැනෙනවා නම් ඔබ අකුසල සිතුවිල්ලකට පැත්ත පලාත එන්න දෙයිද? මරණානුස්සතියක සිද්ධ වෙන්න ඕනේ අන්න ඒකයි. කාලේ වටිනාකම අරගෙන පින්වත්නි කුසලයේම ලං කරගන්න අකුසලයට ලං වෙන්න දෙන්නේ. ඒ වෙනුවෙන් මරණය ගැන සිහි කරන්නේ. එතකොට මේ මරණ ගැන සිහි කරන විවිධ ආකාර අතරේ අපූර්ව ගාථා ටිකකින් මේ තුන්වෙනි කාරණය විස්තර කරලා දීලා තියෙනවා. අපිට උපසංහරණය විදිහට අනුන් එක්ක තමන්ව සසඳලා බලලා මරණය සිහි කරන්න 7 ආකාරයකින් කියා දීලා තියෙනවා. මරණය ගැන සිහි කරන්න තියෙන ආකාර 8යි. ඒකේ මේ තුන්වෙනි කාරණය කියන උපසංහරණය තියෙනවා ආයෙත් 7කට බෙදලා. ආකාර 7කින් සිහි කරන්න තියෙනවා. ඒ කියන්නේ පුද්ගල 7 දෙනෙක් පුද්ගල භාවයෙන් කාරණා 7ක් ඔස්සේ විමසන්න තියෙනවා. මේක ලස්සන ගාථාවන් එක්ක තමයි විස්තර කරලා තියෙන්නේ. උපසංහරණය කියන තුන්වෙනි කාරණය මේ මරණය ගැන සිහි කරන්න තියෙන. දැන් ඔබ හිතන්නේ සමහරලාට මිනිස්සු අනුන් ගැනනේ හරියට හිතනවානේ. අනිත් අය කන බොන හැටි, අනිත් අය අඳින පළඳින හැටි, අනිත් අය අනේන හැටි, අනිත් අය කරන කියන දේවල් ඕවා ගැන දවසේ හරියට හිතනවා. අනුන් ගැන හිතන්න ඔච්චරම ඕනනම් ඔබ හිතන්න පින්වත්නි අනිත් අය අතරේ මහා ප්‍රබලයෝ තමන්ට ජීවිතේ හිතාගන්න බැරි මහා උසස්
මහා ප්‍රබල චරිත මහා බලවත් චරිතත් එක්ක ඔබ බලන්න එයාගේ ජීවිතෙත් මේ මරණයට මුහුණ දුන්නා නේද කියලා. ඒ විදියට බලන ආකාර 7ක් තමයි මේ උපසංහරණය කියන තුන්වෙනි කරුණේ තියෙන්නේ. යසස් මහත්වයේ වශයෙන්, පුණ්‍ය මහත්වයේ වශයෙන්, ථාම මහත්වයේ වශයෙන්, 이르දි මහත්වයේ වශයෙන්, ප්‍රඥා මහත්වයේ වශයෙන්, පච්චේක බුද්ධ මහත්වයේ වශයෙන්, සම්‍යක් සම්බුද්ධ මහත්වයේ වශයෙන්, සම්‍යක් පච්චේක බුද්ධ වශයෙන්, සම්‍යක් සම්බුද්ධ වශයෙන්. ওই විදියට පින්වත්නි කාරණා ඔක්කොම 7ක් තියෙනවා. ඒ 7 ආකාරයටම තමන් එක්ක ගලපා බලන එක තමයි උපසංහරණය කියලා කියන්නේ. යසස් මහත්වයේ කියන එකට ලස්සන ගාතාවක් කියනවා. මේ හැම එකටම ගාතාවක් තියෙනවා පින්වත්නි. කාරණා 7ටම මහා යසා රාජවරා මහා සම්මත ආදයෝ තේපි මච්චු අසංපත්තා මාදිසේසු කතාවකා. මහා යසස් තියෙන මහා සම්මත ආදී ඒ රජදරුවෝ පවා මාරයාගේ වසඟයට ගියා නම් මං වැනි අය ගැන කවර කතාද? මාදිසේසු කතාවකා. මං වගේ කෙනෙක් ගැන මොන කතාද? මේ ලෝකෙ හිටපු මහා සම්මත කියන රජුරෝ, මහා මන්දහතු කියන රජුරෝ, මහා සුදස්සන කියන රජුරෝ, එතකොට දල්හනේමි, නිමි මේ වගේ හිටපු මහා යසස්තිච්ච රජවරු ඒ යසස ඔවුන් පින්වත්නි මහා පිරිවර සේනා එක්ක මහා සැප සම්පත් විඳිමින් මහා බලයක් ඇතුව හිටපු ඒ යසස් ඇති මහා යසස් ඇති එවැනි අයත් මේ ලෝකේ මරණයට ගොදුරුනා නම් මං ගැන කවර කතාද කියලා තමන්ට අර මහා යසස් තියෙන අයත් එක්ක ගලපගෙන බලන්න තියෙන්නේ. දැන් ඔබ දන්නවා මෑත භාගයේත් අපි දැක්ක ඔය කොරෝනා හැදෙනකොට වුණත් සමහරලාවට මිනිස්සු කතා වෙනවා අසවල් අයටත් හැදුනා. ඒ කියන්නේ අසවල් බලයේ තියෙන අයටත් හැදුනා. එහෙනම් අපි ගැන කවර කතාද? අපි මෙහෙම හිතනකොට සමහර වෙලාවට අපේ ජීවිතේ පින්වත්නි අපිට තේරෙන්නේවත් නැහැ අපි එක්ක ගලපගෙන එහෙම බලනකොට ඒකත් මේ ධර්මයේ තුල පෙනෙන එක්තරා ක්‍රමවේදයක් කියලා අර ඔහේ පුරුද්දට කරනවා. දැන් උදාහරණයක් කිව්වොත් මට මතකයි මාලිගාවේ කියන්නේ ඔය එංගලන්තේ මහරජුණිගේ මාලිගාවෙත් කොරෝනා හැදුනාට පස්සේ මිනිස්සු කතා වුණා රජමාලිගාවෙත් අසවල්ලුන්ට හැදුනා නම් එච්චර වෛද්‍යවරු හිටපු එච්චර පරීක්ෂණ සිද්ධ කරන එච්චර ආරක්ෂිත උන්ටත් හැදුනා නම් අපි ගැන මොන කතාද? ඒ වගේ අපි දැක්ක සමහරලාවට මේ ලෝකේ දැන් ඉන්දියාවෙත් ওই විවිධ මේ පුද්ගලික වෛද්‍යවරුන්ගේ පවා නිතර ආරක්ෂාව සලස්සගත්ත චරිත. අලු නිලියෝ රටේ විවිධ අගමැතිවරු රට කරන ප්‍රබලයෝ රාජ්‍ය නායකයෝ කොරෝනා හැදුනට පස්සේ මිනිස්සු කල්පනා කර දැන් අපේ රටෙත් මට මතක විදිහට අපේ විපක්ෂ නායකතුමාන්ට පවා කොරෝනා හැදිච්ච වෙලාවේ මිනිස්සු ඉතින් කල්පනා කරේ එයාට තියෙනවනේ උපරිම සැප සම්පත් ආරක්ෂාවක් ඕන් සලසගෙන ඉන්නවා. එතකොට මේවා සියල්ල තියෙන උන්ටත් කොරෝනා හැදුනා. වෛද්‍යවරු ඒ වගේ අර ඉහළ කෙනෙක් එක්ක ගලපලා කොරෝනා දිහා ගලප බලන ක්‍රමයේ වගේ මරණ ගැනත් තියෙනවා. එහෙනම් යසස් මහත්වය කියලා කියන්නේ මහා යසස් තියෙන ඇත්ත එක තමන්ගේ මරණය ගලපලා බලන එක. ඔබට ඔය ජීවිතේ පින්වත්නි දැන් ඔය මාලිගාවෙත් මම හිතන්නේ මහරජුණිගේ මහත්ය නැති වුණානේ පහුගිය කාලේ. එතකොට උන් ජීවිතේ ආයුෂ උප්පරිම විඳලා දීර්ඝායුෂ ගෙවලා ජීවිතය අතහැරලා ගියා. අතීතේ කරපු මහා පින් බලයක විපාක උන් අත්විඳා. අතීත විපාක. එතකොට අතීතේ පුණ්‍ය විපාක මේ ආත්මය තුළ විඳින්න ඔවුන්ට විපාක වශයෙන් විඳින්න
කොච්චර භාග්‍ය තිබුණත් ජීවිතේ සදාකාලිකුනේ නැහැනේ. මොන්නේ අසස ලැබුණත් පින්වත්නි ජීවිතේ දාලා යනවා. අන්න ඒක සිහි කරනකොට යසස් වෙනුවෙන්වත් තමන්ගේ ජීවිතේ මාන්නයක් ඇති කරගන්නේ. තමන්ටත් මොනවා හරි අසසක් ඇතිනේ. තමන් සතුව තියෙන ඉඩකඩම්, තමන් සතුව තියෙන යාන වාහන, තමන් සතුව තියෙන මොනවා හරි බලයක්, හැකියාවක්, ධනයක්, මොනවා හරි දෙයක් තියෙනවා නම් යසසක් විදියට තියෙන ඒ මොනවා හරි පින්වත්නි කීර්තියක් ලබනවා නම් ඒ දේ නිසාවත් තමන්ගේ ජීවිතේ ප්‍රමාද කරගන්නේ. මොකද මේ ලෝකේ මහා සම්මත රජුරුව ගැන අදත් කතා වෙනවා. මහා මන්දාතු, මහා සුදස්සන, දල්හනේමි, නිමි වගේ රජවරු ගැන අදත් කතා වෙනවා. සූත්‍රවල තියෙනවා, බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා මේ රජවරු ගැන. අපි ධර්මාශෝක රජුරුව ගැන අදත් කතා වෙනවා. දුටුගැමුණු රජතුමා ගැන අදත් කතා වෙනවා අපි. ධර්මාශෝක රජතුමා හැම ගත්තම් පින්වත්නි අධිරාජ්‍යවාදියෝ. ඒ මාලිගා තුල තීච්ච ස්වභාවේ, ඕන් විඳපු සැප, ඕන්ට හිටපු පුද්ගලික වෛද්‍යවරුන්ගෙන් ලැබපු ආරක්ෂාව, හැම දෙයක්ම තිබෙලා මාරයා කියන කෙනා ඊට වඩා හරි බලවත් කියන එක ඔබට හිතන්න සිද්ධ වෙනවා මේ මරණයට ගොදුරු වෙනකොට. එතකොට අපි මෑත කාලේ අහලා තියෙන ඔය මයිකල් ජැක්සන් ගැනත් ඔය වගේම පුද්ගලික රියදුරන්, මේ පුද්ගලික වෛද්‍යවරුන් සාමාන්‍යයෙන් අපිට මේ ඔය ගායිකාව නළු නිළියෝ පුද්ගලික රියදුරෙක් එහෙම ගන්නවා, පුද්ගලික ලේකම්වරු ගන්නවා. හැබැයි මයිකල් ජැක්සන් කියන කෙනා පුද්ගලික වෛද්‍යවරු තමන්ගේ එක දැන් ඔය ඉන්නවනේ පින්වත්නි විශේෂඥ වෛද්‍යවරු නොඑක අංශවලට, ඒ වගේ තමන්ගේ විවිධ අංශවලට වෙන වෙනම පුද්ගලික වෛද්‍යවරු තියාගෙන හිටියා හැමතිස්සෙම තමන් වෙනුවෙන්ම. ඔවුන්ට වැටුප් දීලා වෛද්‍යවරු ගණනාවක් හිටියා. තමන්ගේ ශරීරයේ විවිධ අංශ නිරන්තරයෙන් පරීක්ෂාවට ලක් කරමින්. මොකද ඔහුට තිබුණා අවුරුදු 150ක් විතර ජීවත් වෙන්න ලොකු ඕමනාවක්. අපි අහලා තියෙන විදියට නොඑක් ආරක්ෂාවෙන් අවශ්‍ය විධිවිධාන ඔහු කරලා තියෙනවා. හැබැයි යසස කොතෙක් තිබ්බත් මේ ලෝකේ දාලා යන වෙලාවට පින්වත්නි මොන යසසත් දාලා යන්න වෙනවයි කියලා හිතන්න. යසස් මහත්ය කියන පළවෙනි එක තමයි. දෙවෙනි එක පුණ්‍ය මහත්ය. මේ ලෝකේ මහා පිං ඇති අය පහළ වෙනවා කාලෙන් කාලෙට. ජෝතිය, ජටිල, උග්ග සිටුතුමා, මෙණ්ඩක සිටුතුමා, පුන්නක සිටුතුමා වගේ මහා පිං ඇති සිටුවරු ආදී පුණ්‍යවන්තයෝ ලෝකේ පහළ වෙනවා. ඒ පින එයාලගේ ජීවිතේට කොච්චර සැපය උදා කරලා දුන්නත් පින්වත්නි, කොච්චර බලයක් උදා කරලා දුන්නත් ලෝකයේ මරණයෙන් මිදෙන්න තරම් අවස්ථාවක් මොන පිනකවත් ලබන්න බෑ. කොච්චර පින් කරලවත් මොනතරම් මහා පිනක් සලසගෙනවත් නොමැරී ඉන්න අවස්ථාවක් නැහැ. යසසටත් බෑ, පිනටත් බෑ. ඒකටත් ලස්සන ගාතාවක් තියෙනවා. ජෝතියෝ ජටිලෝ උග්ගෝ මෙණ්ඩකෝ අත පුන්නකෝ ඒතේ චඤ්ඤේච යේ ලෝකේ මහා පුඤ්ඤාති විසුතා සබ්බේ මරණ මාපන්තා මාදිසේසු කතාවක. ජෝතිය, ජටිල, උග්ග, මෙණ්ඩක, පුන්නක වගේ මේ මහා පිං ඇති ලෝක ප්‍රසිද්ධ සිටුවරයන් පවා තවත් එබඳු යම්තාක් අන්‍යයන් වෙත්නම් ඒ සියලු දෙනාම මරණයට පැමිණි ඔය මාවැන්නන් කෙරෙහි කවර කතාද? මාදිසේසු කතාවක. මං ගැන මොන කතාද? අච්චර මහා පිං ඇති ලෝකේ අය දාලා කියන. දැන් මේවා හිතන්න ඕනේ ගොඩක් කලට වර්තමානයේ ඉන්න ඔළුව ඉදිමිච්ච සල්ලිකාරයෝ ඉන්නවා. ව්‍යාපාරිකයෝ, කෝටිපතියෝ ඉන්නවා. ආවට පස්සේ පුදුම පිරිසක් අතරට ආවට පස්සේ ඉන්නේ හරිය නිකන් අර ඒ කසේරුකාව ඍජු කියන එක ඇතුලේ හදාගෙන තියෙන මාන්නයත් එක්ක. තේරෙන්නේ නැහැ. මං හරි බලවත්, මං හරි තේජවන්ත, මං මේ වගේ කෙනෙක්. හැබැයි යාලා මේ ගාථාව ඔළුවේ තියාගන්නවා නම්, නිතර සිහි කරනවා නම් ඒ අයටත් හිතෙනවා අතීතයේ හිටිය මහා පිං ඇති සිටුවරු මේ ලෝකේ මරණයට ගොදුරුනා නම් මං ගැන මොන කතාවද කියලා. ඇත්තටම අර මාන්නේ බිඳිලා නිහතමානීකම එන්නත් ඔය මරණානුස්සතිය නිතර
උදව් වෙනවා පින්වත්නි. තමන් සතුව තියෙන ඕනෑම දෙයක් එක්ක තමන්ට පිනට ලැබිච්ච පිනට කියන අතීතයේ පිනක විපාකයක් විදිහට මේ ජීවිතේ ලැබිච්ච මොනවා හරි දෙයක් හින්දා පින්වත්නි මේ ජීවිතේ පවක් කරගන්නවා නම් අතීතයේ පිනට ලැබුණ දෙයට මේ ජීවිතේ පවක්. උදාහරණයකට රූපේ. අතීතයේ කළ පිනකට මේ ජීවිතේ විපාකයක් විදිහට රූපේ ලැබුණා. ලස්සන රූපයක්. ගොඩාක් ලස්සන රූපශ්‍රීයක් හම්බුණා කියන ඒකත් පිනටනේ. පුණ්‍ය මහත්වය ඔස්සේ බලන්න තියෙන එකක් තමයි ඒකත්. ඒක පිනට ලැබිච්ච දෙයක්. හැබැයි ඒ රූපය එක්ක එයා තව කෙනෙක් එක්ක සංසන්දනය කරලා මන් තරම් ලස්සන නැහැ කියලා හිතන හැම තැනකම මාන්නෙත් එක්ක එන්නේ අකුසල්. තමන්ට තියෙන හැකියාවන් මතක ශක්තිය ගමු උදාහරණයකට එක හැකියාවක් මතකය කියන එක. එතකොට දැන් මේ මතකය එන්නේත් අතීතයේ තියෙන පිනක විපාකයක් බලපානවා මතකෙට සහ මේ ජීවිතයේ තමන් හිත හසුරන විදියත් මතකෙට බලපානවා. එතකොට මේ අමතක වීම කියන එකත් ගොඩක් වෙලාවට ඔය කර්ම විපාකත් එක්කත් වෙනවා. තමන්ට මේ ජීවිතේ හිත හසුරන විදිය බලපානවා අමතක වෙන එකට. සමහරු ඉන්නවා අසාමාන්‍ය මතකයන් තියන අය. පිනකට විපාකයක් විදිහටම ලැබිච්ච මතකේ තියන අය ඉන්නවා. ඒ වගේ අය සමහරලාට පොඩි දෙයක් හරි කාට හරි අමතකුණු ගම කොහොත් මතක තියාගන්න බැරිද කියලා තව කෙනෙක්ව පහත් කරනවා පේනවා. ඔය වගේ තව කෙනෙක් පහත් කරන්න වෙනවා නම් පින්වත්නි තමන්ගේ හැකියාව එක්ක හොඳට ගීතයක් ගයන්න පුළුවන් අය බලන්න සමහරලාට අර ජජ් බෝඩ් වලට ඇවිල්ලා සින්දුවක් කියාගන්න බැරි කෙනෙක් ආවට පස්සේ ඒ තරංගවලට hina වෙන අවස්ථා දැකලා තියෙනවා. තමන්ට ගී ගයන්න හැකියාවක් තිබ්බා කියලා පින්වත්නි අර බැරි කෙනාට hina වෙන්නේ ඒ පුණ්‍ය මහත්වෙන් මට වඩා මහා පිං ඇති අය මට වඩා මහා ගාන්ධර්වය පව මේ ජීවිතේ දාලා ගියා මරණයටපත් වුණා. මටත් මේ තියෙන දේ කොච්චර කාලයකට තව තියෙයිද? මේ හුස්ම ටික ගන්න මොහොතට විතරනේ ගියා බලන් ගියාම තමන්ට ලැබිච්ච හැකියාව, තමන්ට ලැබිච්ච රූපේ, තමන්ට ලැබිච්ච පිනට ලැබිච්ච මොනවා හරි තියනවා නම් වස්තු භෝග, කීර්තිය, බලය මොනවා හරි තියනවා නම් පිනට ලැබිච්ච දේවල්, මහා පුණ්‍ය බලයකට ලැබිච්ච දේවල් මේ හුස්ම ටික ගන්නකම් විතරයි. මේ තත්පරේ නැවතුනොත් මේ හුස්ම ටික ගන්න එක මේ රූපෙත් ඉවරයි. මේ හම්බෙච්ච සියල්ල ඉවරයි මෙතනම. ඒ නිසා අතීතෙත් එහෙම මහා පිං ඇති අයට ඒ සියල්ල දාලා යන්න උනා නම් මං ගැන මොන කතාවද කියලා පුණ්‍ය මහත්ය ඔස්සේ ගලප බලන්න පින්වත්නි. ඒක මේ දෙවැනි එක. තුන්වෙනි එක තාම මහත්වය. වාසුදේවෝ බලදේවෝ භීමසේනෝ යදිට්ටිලෝ චානුරෝ පියදා මල්ලෝ අන්තකස්ස වසුං ගතා ඒවං තාම බලූපේතා ඉති ලෝකම්හි විස්සුතා ඒතේපි මරණං යාතා මාදිසේසු කතාවකා. වාසුදේවෝ බලදේවෝ භීමසේනෝ යුධිට්ටිලෝ. ඒ කියන්නේ අතීතයේ හිටිය වාසුදේව, බලදේව, භීමසේන, යුධිෂ්ඨිර, චානුර, පියදාමල්ල මේ වගේ මහා වීරයෝ හිටියනේ ලෝකෙ. මොන වීරයත් අන්තිමේ මරණයට වසඟ වුණා. මරණයට යටත් වුණා. මහා බල ඇති වීරයෝ. දැන් අපි දසමහා යෝධයෝ ගැන කතා කරනවා. අරවා ඉස්සුවා, මේවා ඉස්සුවා, මෙහෙම කළා, එහෙම කළා කියලා දසමහා යෝධයන්ගේ මහා වීර පරාක්‍රම අපි කතා කරනවා. හැබැයි අය ඔක්කොම පින්වත්නි මරණයට යටත් වුණා. මරණය ඉක්මවා යන්න තරම් මේ වීරයන්ට මොන දේ කරලවත් ශක්තිය ලැබුණේ නැහැ. අපි මෑත කාලේ මේ තාම මහත්වෙන් හිතන්න පුළුවන් අය අතරේ දැක්ක කෙනෙක් තමයි ඔය මරදම් කඩවල යකඩය. අපි අහලා තියෙනවා මෙයා පාසල් යන වයසේදීම, ඒ කියන්නේ ඔය නව යවුවන වගේ වයසකදී රේල් පාරවල් හදන් යනකොට ඒ කාලේ එක සුද්දෙක් එක්ක ආපු තරහකට ඒ සුද්දව අර රේල් පීල්ල අඹරලා ගැට ගහලා තියෙනවා රේල් පීල්ලෙන්. ඔබ හිතන්න ඒ වීරකම ඒවත් අතීතයේ එන පිනත් එක්ක ලැබෙන දේවල්.
එතකොට මේ වීරයා මොන වීරකම් කළත් පින්වත්නි අපි දැක්ක පහුගිය කාලේ මරදම් කඩවල යකඩයා කියන මේ මහත්තයා ජීවිතේ දාලා ගියා. මරණය අභියස. හැම වීරයෙක්ම පින්වත්නි මරණයට යටත් වෙනවනේ. මොන වීරකම් කරන කෙනා වුණත් ඔය පාතාලේ අර චණ්ඩිය මේ චණ්ඩිය කියලා ඉන්නෝ. කොයි වීරයත් ඇඟ හදාගත්ත මහා ලෝකේ නොඑක් විදිහට තමන්ගේ වීරකම් පෙන්වන මිනිස්සු ඉන්නවා. ඒ කවුරුත් හැම වෙලාවෙම යටත් වෙනවා කොයි මොහොතේ හෝ මේ හුස්ම රැල්ල නවතින තැනදී ඕන අසරණ වෙනවා. ඉතින් ඒ වගේ මහා වීරයෝ ලෝක ප්‍රසිද්ධ වීරයෝ එහෙම ඒතේපි මරණං යාතා මරණයට යටත් වුණා නම් මාදිසේසු කතාවක මං ගැන මොන කතාවද කියලා ගලපලා බලන්න කිව්වා. එතකොට පින්වත්නි ඔය ඇවිල්ලා මේ අනුන් එක්ක ගල දැන් අනුන් ගැන හිතන මිනිසුන්ට හිතන්න ක්‍රමෝය. තුන්වෙනි ක්‍රමයේ හතරවෙනි එක 이르දි මහත්වයේ වශයෙන් සිහි කරන එක. ඔබට 이르දි කියනකොට මතක් වෙනවා ස්වාමීන් වහන්සේ නම. අපිට 이르දි කියන වචනේ කියද්දිම හිතට නැගෙන්නේ උන්වහන්සේව. ඒ වෙනුවෙනුත් ලස්සන ගාථාවක් තියෙනවා. පාදංගුට්ටක මත්තේන වෛජයන්තං අකම්පයි යෝ නාමිද්ධි මතං සෙට්ඨෝ ဒ ුතියෝ අග්ග ශාවකෝ සෝපි මච්චු මුකං ගෝරං මිගෝ සීහ මුකං විය පවිට්ඨෝ සහ ඉද්ධි මාදිසේසු කතාවකා. ඇත්තටම මෙතන මුගලන් මහරහතන් වහන්සේගේ තේජවන්ත බව ගැනයි මේ ගාථා පුරා විස්තර කරේ. 이르දි මතුන්ගෙන් අග්‍ර වෙච්ච ဒ ුතිය අග්‍ර ශ්‍රාවකයන් වහන්සේ කියන අපේ මුගලන් මහරහතන් වහන්සේ. උන්වහන්සේ සක්‍ර දේවේන්ද්‍රයාගේ පින්වත්නි වෛජයන්ති ප්‍රාසාදය මහපට ඇඟිල්ලෙන් සොලවල පයේ උන්වහන්සේගේ පාදයේ මහපට ඇඟිල්ලයි ඊළඟට තියෙන ඇඟිල්ල අතර තියෙන ඒ ඇඟිලි දෙකට හිර කරලා වෛජයන්ති ප්‍රාසාදයේ වහලේ මුදුනේ වහලේ තියෙනවනේ මුදුනක් අර ඔබ දැකලා තියෙනවා කැණි මඩල තියෙන වහලවල උඩ වෙනම මුදුනේ සවි කරලා තියෙන කොටසක්. ඒතර එතනින් ඇඟිලි දෙක අර පාදයේ මහපට ඇඟිල්ලට හිර කරගෙන ඒ වෛජයන්ති ප්‍රාසාදයේ සොලවනවා. ඒක කම්පා කරනවා. 이르දි බලෙන් මේක කරන්නේ. මැෂින් එකක් දාලා කරොත් එහෙම ඕක කඩලා යනවා. 이르දි බලෙන් කරන්නේ ඒක මෙහෙත් කළා උන්වහන්සේ වෛජයන්ති ප්‍රාසාදය විතරක් නෙමෙයි අපේ රටෙත් මේ දඹදිවත් උන්වහන්සේ ගොඩාක් ප්‍රමාද ඔහේ කියෝ හිටපු ස්වාමීන් වහන්සේලාව සංවේගයටපත් කරන්න ඔය දේම කරලා තියෙනවා මිගාරමාතු ප්‍රාසාදයට. ප්‍රාසාදයට කිසිම ඩැමේජ් එකක් නැහැ පින්වත්නි. ඒක 이르දි බලෙන් කරන දෙයක්. කම්පා කරනවා සොලවනවා. මෙච්චර දේවල් කරපු ඒ මහා 이르දි තියෙන උන්වහන්සේ හරියට නිකන් මුර්ගෙක් තව මුර්ගෙක්ගේ මුඛයට ගොදුරක් වෙනවා වගේ මෙච්චර මහා 이르දි තියෙන උන්වහන්සේත් ඒ 이르දි සියල්ලම ඒ 이르දිත් එක්කම උන්වහන්සේ නිකන් අර මාරයා නැමැති මුර්ගයාගේ මුර්ග මුඛයට මේ ගෝර මාරයාගේ මුඛයට පිවිසියා වගේ උන්වහන්සේත් අර 이르දිත් එක්කම පිවිසියා වගේ පිවිසියන්නේ පින්වත්නි. එතකොට එහෙම හිතලා හිතන්න කියනවා මාදිසේසු කතාවක මං ගැන මොන කතාවද උන්වහන්සේලාටත් එහෙම වුණා නම් මේ වගේ මේ ලෝකේ මහා 이르දි තියෙන උත්තමයෙකුටවත් භාග්‍යතුන් වහන්සේට විතරයි 이르දි දෙවනි එහෙම උත්තමයෙකුටවත් ඒ 이르දි බලෙන්වත් බෑනේ පින්වත්නි මරණයේ අභියසදී ජීවිතය ආරක්ෂා කරගන්න. දැන් මට අවුරුදු 150ක් ඉන්නවා මම අවුරුදු 200ක් ඉන්නවනේ කියලා හිතලවත් බැරි බව හොඳටම තේරෙනවා මුගලන් මහරහතන් වහන්සේගෙන්. මොකද උන්වහන්සේගේ වාර කීපයක් උත්සාහ කරා ඒ කර්මයට එක්ක මරණයට තියෙන අවස්ථාව ඈත් කරන්න. නමුත් උන්වහන්සේට අවසානයේ තේරුණා මේක කොච්චර උත්සාහ කළත් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. මේකට මෝන දෙන්නම සිද්ධ වෙනවා. එතකොට සිහි කරන තවත් එක ආකාරයක් ඒ හතරවෙනි ආකාරය පඤ්ඤා මහත්වය වශයෙන් සිහි කරන එක තමයි පින්වත්නි පස්වෙනි ආකාරය. ඒකටත් තියෙන ලස්සන ගාතාවක් සාරිපුත්ත මහරහතන් වහන්සේ තමයි අපිට මතක් වෙන්නේ ප්‍රඥාවෙන් මහත් වූ කියලා කියනකොටම
සැරියුත් මහරහතන් වහන්සේ වෙනුවෙන්ම තියෙන ගාථාවක් ලෝකනාතං ඨපෙත්වාන යේ අඤ්ඤේ අත්තිපානිනෝ පඤ්ඤාය සාරිපුත්තස්ස කලං නාග්ගහන්ති සෝලසින් ඒවං නාම මහා පඤ්ඤේ පඨමෝ අග්ග ශාවකෝ මරණස්ස වසංපත්තෝ මාදිසේසු කතාවකා. ලස්සනට සැරියුත් මහරහතන් වහන්සේ ගැන එතන විස්තර කරන්නේ ලෝකනාතං ඨපෙත්වාන යේ අඤ්ඤේ අත්තිපානිනෝ. ඒ කියන්නේ මේ සම්බුද්ධ අපේ ශාස්ත්‍රුන් වහන්සේ හැර අපේ භාග්‍යවතුන් වහන්සේ හැර අන්‍ය සියලු ප්‍රාණීන්ට සාරිපුත්ත මහරහතන් වහන්සේ දෙවනි වෙන්නේ ප්‍රඥාවෙන්. ඒ කියන්නේ අදටත් පින්වත්නි දැන් ඔබ හිතනවාද අද වෙනකොට මේ ලෝකේ ඉන්න මහා ප්‍රඥයි කියන්න පුළුවන් යමෙක් ඇත්නම් භාග්‍යවතුන් වහන්සේගේ ප්‍රඥාව ඉක්මවා යන්න පුළුවන් ප්‍රඥාව තියෙන කවුරුවත් අද නැහැනේ. සමහරු නම් හිතන් ඉන්නවා Tamanටත් එහෙම තියෙනවා කියලා. මත් බුද්ධ මටත් ප්‍රඥාව තියෙනවා කියලා සමහරුන් හිතන් ඉන්නවා. නමුත් සම්බුදු කෙනෙකුගේ ප්‍රඥාවට සම කරන්න පුළුවන් ප්‍රඥාවක් තියෙන කෙනෙක් වර්තමානයේ කොහෙවත් පහළ වෙලා නැහැනේ. පහළ වෙන්නෙත් නැහැනේ. එතකොට ඒ බුදු කෙනෙකුට පමණක් දෙවනි වෙන සාරිපුත්ත මහරහතන් වහන්සේගේ ප්‍රඥාව ඇති කෙනෙක්වත් වර්තමාන වෙනකොට පින්වත්නි පහළ වෙලා නැහැ. පහළ වෙන්නෙත් නැහැ. බුදු කෙනෙකුටම පමණක් දෙවනි වෙන ප්‍රඥාවක් තියෙන සාරිපුත්ත මහරහතන් වහන්සේට ඒ ප්‍රඥාව පින්වත්නි දෙවියන් බඹුන් මරුන් සහිත කිසිවෙක් අතර ඒ ප්‍රඥාව තියෙන තව කෙනෙක් නැහැ. එන අදටත් නැහැ. අදටත් මේ ලෝකේ ඉන්න මුළු ලෝකේ කෝටි 700 ගාණක් ඉන්න මේ සියලු දෙනා අතර බැලුවොත් එimhe සරියුත් මහරහතන් වහන්සේගේ ප්‍රඥාවට දෙවෙනි කියන්න පුළුවන්. එනේ සාරිපුත්ත මහරහතන් වහන්සේ දෙකට දාන්න බුදුරජාණන් වහන්සේට පස්සේ අරණ අසවල් විද්‍යාඥ අසවල් කෙනාගේ තමයි ප්‍රඥාව ඉහළින්ම තියෙන කියලා කියන්න පුළුවන් කෙනෙක් පහළ වෙන්නේ නැහැ. එච්චර මහා ප්‍රඥාවක් තියෙන සාරිපුත්ත මහරහතන් වහන්සේටත් පින්වත්නි මරණස්ස වසම්පත්තෝ මරණයේ වසඟයට යන්න සිද්ධ වුණා. එහෙම වුණා නම් මාදිසේසු කතාවක මං ගැන කවර කතාවද කියලා බලන්න කියනවා. එහෙනම් වර්තමානයේත් ඔබට පේනවා මහා මොලකරුවෝ මහා ප්‍රඥාඥයෝ සමහරලාට එක තැන්වල මොලකාරයෝ කතා කරලා දැන් මේ කාලෙත් අපිට එහෙන හැමතැනම මොලකාරයෙක් ඉන්නවලු රටේම ප්‍රශ්න විසඳන්න පුළුවන්ලු තෙල් අඩු කරන්න පුළුවන්ලු. හැබැයි ඔය මොන මොලකාරයා අර මොලකාරයා මේ මොලකාරයාකවත් කවුරුත් මරණේ වසඟයට එනකොට පින්වත්නි ඒ අය පරාද වෙනවා. භාග්‍යතුන් වහන්සේට සාරිපුත්ත මහරහතන් වහන්සේ වැනි මේ මහා ප්‍රඥාවෙන් හෙබි උත්තමයන් වහන්සේලා එක්ක තමන්ගේ ජීවිතේ ගලපලා බලන්න කියනවා. මාදිසේසු කතාවක මං කවුද? ඊට පස්සේ පච්චේක බුද්ධ වශයෙන් බලන එක පසේ බුදුවරු තන්තං නිමිත්ත මාගම්ම වීමන්සන්තා මහේසයෝ සහම්බු ඥාන තේජේන යේපත් ආසවක්කයන් ඒක චරිය නිවාසේන කග්ග සිංග සමූපමා තේපි නාතිගතා මච්චුං මාදිසේසු කතාවකා. පසේ බුදුරජාණන් වහන්සේලා බුද්ධත්වයට පත් වෙන්න විවිධාකාරයෙන් උන්වහන්සේලාට නිමිති හේතු වෙච්ච විදිය මේක මුලදී විස්තර කරනවා. ඔය අර අතේ වල්ලු ගැටුණට පස්සේ ඒ වගේ සිද්ධි මතක් කරලා ඒ වගේ නොඑක් සිද්ධිත් එක්ක උන්වහන්සේලා ස්වයම්බූ ඥානයේ තේජසින් ආශ්‍රවක්ෂයට පැමිණෙන්නේ තමන් වහන්සේම තනියම ආශ්‍රව ශ්‍රේය කරන උත්තමයෝ ශාස්ත්‍රවරු නෑ උන්වහන්සේලාට ධර්මයේ කියා දෙන්න. ඒ ආසවක්ෂය ස්වයම්බූ ඥාණයෙන් ලබාගෙන මහා ඍෂීන් වහන්සේලා විදියට හුදකලාවේ වාසය කරන මේ මහා උත්තමයෝ පවා මාරයා ඉක්මවා යන්න බැරි වුණා. ඒ කියන්නේ මාරයා ඉක්මවා යන්න බැරි වුණා කියන උන්වහන්සේලාටත් ජීවිතේ හැමදාම ජීවත් වෙන්න බැරි වුණා. පසේ බුදුවරුන්ටත් එහෙනම් ඉතින් මාදිසේසු කතාවක මං කවුද කියලා බලන්න කියනවා. සම්බුදුරජාණන් වහන්සේලාව අවසානයේ විදියට පෙන්නනවා ඒවම් මහානුභාවස්ස යං නාමේතං මහේසිනෝ න භයේන න ලජ්ජාය මරණං වාසමාගතං නිලජ්ජං වේත සාරජ්ජං සබ්බ සත්තාබි මද්දනං තායිදං මාදිසං සත්තං කතං නහාබි භවිස්සති. යම් කිසි මරණයක් ඒහා මහානුභාව සම්පන්න ඇති මහා ඍෂීන් වහන්සේට පවා බියෙන් ලැජ්ජාවෙන් වසඟයට යන්නේ නැති විලිබිය මේ නැති සියලු සත්වයන් මරණයට
ගන්නවා නම් ඒ වගේ සත්වයොත් මැඩලා, ඒ කියන්නේ මේ ලැජ්ජ බය නැති සියලු සත්වයන් අතරේ ලැජ්ජා බය සියල්ල දුරු කරගත්තේ මහා උත්තමයන් වහන්සේවත් පින්වත්නි මේ ලෝකේ හැමදාම සුජීවත්ව වාසය කළේ නැත්තම් මං ගැන මොන කතාවද කියලා සම්බුදුරජාණන් වහන්සේලා ගැන සිහි කරන්න කියනවා. මේ විදිහට සිහි කරන ආකාර සියල්ල කතා කරේ උපසංහරණයේ විදිහට සිහි කරන්න. එතනදී පින්වත්නි ආකාර 7ක් උපසංහරණය කියන තුන්වෙනි කාරණාවට යටත්ව ගාථා 7ක් ඔස්සේ කතා කළා. කාය බහුසාධාරණේ තමයි අද අපිට කතා කරන 4වෙනි කරුණ. තමන්ගේ කය තව බොහෝ දෙනාට අයිතිවාසිකම් කියනවායි කියලා බලන්න කියනවා. මේ කය එක අර පුද්ගලීකරණය කරගෙන අපි වාසය කරාට මේ කය මගේ කියලා ඇත්තටම මේ කය මේ පොදු වස්තුවක් වගේ, පොදු භාණ්ඩයක් වගේ. තව බොහෝ දෙනාට මේ කය අපි දන්නෙත් නැතුව පාවිච්චි වෙනවා කියලා ඔබට හිතන්න තියෙනවා. ඒ කාරණාව පින්වත්නි හරි ලස්සනට විසුද්ධි මාර්ගයේ විස්තර කරනවා. මේ කය බොහෝ දෙනාට සාධාරණයි. සාධාරණයි කියන්නේ බොහෝ දෙනා මේක පාවිච්චි කරනවා. 80 කුලයක පණුවන්ට මේ කය සාධාරණයි. මේ කයේ පණුව කුල 80කින් ඉන්නවා. ඒ පණුවන් අතරින් සිවිය ඇසුරු කරපු පණුව සිවිය කනවා. සම ඇසුරු කරපු පණුව සම කාලා දානවා. මස් ඇසුරු කරන පණුව මස් කාලා දානවා. නහරවල් ඇසුරු කරන පණුව නහරවල් කාලා දානවා. ඇට ඇසුරු කරන පණුව ඇට කාලා දානවා. මිදුළු ඇසුරු කරන පණුව ඉන්නම ඇට මිදුළු අස්සේ. ඒ ඇට මිදුළු අස්සේ ඉන්න පණුව ඇට මිදුළු කාලා දානවා. මේ විදියට ඒ අය ඒකෙම උපදිනවා, ඒකෙම දිරනවා, ඒකෙම මැරෙනවා, ඒකෙම මල මුත්‍රා කරනවා. හරි ලස්සනට විසුද්ධි මාර්ගයේ කියනවා හරියට ඔවුන්ගේ තිඹිරිගය, ඒ කියන්නේ උපදින තිඹිරිගයත් මේ කයමයි. ඔවුන්ගේ ලෙඩ වුණාම යන හොස්පිටල් එක ගිලන් හලත් මේ කයමයි. ඔවුන් මැරුණට පස්සේ ඔවුන්ගේ ශරීර මේ තියන සෝන බවටපත් වෙන්නේ ඒ පණුවාගේ සෝනත් මේ කයම තමයි. ඔවුන් වැසිකිලි කැසිකිලි කරන වැසිකිලිය කැසිකිලිය වෙන්නේ මේ කයමයි. ඒ පණුවන්ට මේ ශරීරයේ ඒ විදිහට බොහෝ දෙනෙකුගේ පොදු වස්තුවක් කියලා බලන්න කියනවා. එහෙම බලනකොට පින්වත්නි මේ ඔවුන්ගේ ප්‍රකෝපයකින් ඕනෑම මොහොතක මාව මරණයටපත් වෙන්න පුළුවන්. මේ 80 කුලේ පණුවන්ට වගේම මේ මරණයට හේතු වෙන තව බොහෝ සත්තු ඉන්නවා. නයි පොළොංගු මේ වගේ ඕනම කෙනෙකුට මේ කය ඕනම මොහොතක ගොදුරක් බවට පත් වෙන්න පුළුවන්. අපිට මේක කයක් වුණාට පින්වත්නි මේ කය ආහාරයට ගන්න අපි හිතමු කිඹුලෙක්. ඒ කිඹුලාට මේ අපි මේක කයක් නෙමෙයි, මේක ආහාරයක්. දැන් මට මේක කය, කිඹුලාට මේක ආහාරයක්. එතකොට මේ කය ඕනෑම මොහොතක තවත් සතෙකුට ගොදුරක් බවට පත් වෙන්න පුළුවන් කියලා Taman දකිනවා නම් Taman වාසය කරන කොතන හෝ හරියට නිකන් හතරමං හන්දියක ඉන්න කෙනෙකුට හතරමං හන්දියේ හතර දිශාවෙන්ම ඊතල ආදී දේවල් වලින් ඕන මොහොතක දැන් හිතන්න හතරමං හන්දියේ ඉන්න කෙනාට වට කරලා ඊතල විදිනවා. එතකොට මෙයා ඒ ඊතල උඩින් එනවා, යටින් එනවා, පැත්තෙන් එනවා, පාතින් එනවා, එක එක පැති වලින් එනවා. එතකොට මෙයා ඊතල වලින් බේරෙන්න පින්වත්නි එහෙට නැවෙනවා, මෙහෙට නැවෙනවා, එක එක පැති වලට මෙයා හැරෙනවා ඊතල වලින් බේරෙන්න. අන්‍ය සත්තු මාගේ කය ආහාරයට ගන්න බලාගෙන ඉන්නේ ඒ වගේ කියනවා. ඒ කියන්නේ අපි හැමතැනම යනකොට සදෙන් බලන්න මහ ලොකු සත්තු ඕනේ නැහැ. කොටියෝ සිංහියෝ කිඹුලෝ ඕනේ නැහැ. පොඩි ඩෙංගු මදුරුවා වගේ එක මදුරුවෙක් ඇති. මේ කය ගොදුරක් බවට පත් කරගන්න. එතකොට අපි හැමතැනදීම දැන් මේ කොරෝනා වගේ දේවල් ගත්තත් මේ හැම දෙයක්ම කාය බහුසාධාරණව ඔස්සේ බලන්න පුළුවන් දේවල්. අපි හැමතිස්සෙම මාස්ක් එකක් දාන්නේ, හැමදේම කරන්නේ මොකටද? ආරක්ෂා වෙන්න පිටුමද. අපි එහෙට නැවි මෙහෙට නැවි අර හතරමං හන්දියේ ඉන්න කෙනෙක් ඊතල වලින් ආරක්ෂා වෙන්න, එහාට මෙහාට හැරි ආරක්ෂා වෙන්න දඟලනවා වගේ පිටුමත් අපිත් සත්තුන්ගෙන් නොඑක් සර්පයෝ ආදී නොඑක් සත්තුන්ගෙන් ආරක්ෂා වෙන්න, මදුරුවාගෙන් පවා ආරක්ෂා වෙන්න අපි එක එක පැති වලට හැරෙනවා. උත්සාහ කරන බලන්න මට මතකයි බල්ලෙක් කෑවට පස්සේ ඉස්සර නම් නාභිය වටේට මේ 20 ගානක්ද කොහෙද විදිනවා ඉන්ජෙක්ෂන්. දැන් අදටත් ඒ සත්තු හැපුවට පස්සේ මිනිස්සු ගිහිල්ලා ගොඩාක් ඉන්ජෙක්ෂන් විද ගන්න. ඒකත් එක සැරයක් නෙමෙයි 3 සැරයක්ද කොහෙද වාර ගානක් විදිනවා. එක නිකන් නෙමෙයි අත්වලට කකුල් වලට හැමතැනටම විදිනවා. එතකොට ඒ වගේ මේ තව සත්තුන්ට මේ කය ගොදුරක් වෙන්න පුළුවන් ඕන මොහොතක.
ඒක හින්දා ඒ කියන්නේ ඒ සතා මුළුමනින්ම අපේ කය සතාගේ කය ඇතුළට දැහැ ගන්නවා කියන එකම නෙමෙයි. දැන් මදුරුවා ගන්න අපෙන් ලේ චුට්ටක්නේ. හැබැයි මේ මදුරුවා මාගේ මරණයට එකම හේතුව බවට පත් වෙන්න පුළුවන් වගේ පින්වත්නි. ඕනෑම මොහොතක කොතන හෝ කාය බහු සාධාරණ මේක තව සතෙකුට ගොදුරක් වෙන්න පුළුවන් කියලා හිතන එක තමයි කාය බහු සාධාරණ කියන්නේ. තව මේක පුද්ගලිකකරණය කරගත්තට මේක තව අය පාවිච්චි කරනවා. තව අයටත් මේක උදව් වෙනවා මේ කය ඔවුන්ගේ ජීවිතය පවත්ව ගන්න. ඔය අද අපි කතා කළේ කරුණු දෙකක්, උපසංහරණය සහ කාය බහු සාධාරණය කියලා. මේ විදියට අපි ගිය සතියේ කරුණු දෙකක් කතා කරා, අද කරුණු දෙකක් කතා කරා. තව අපිට තියෙනවා කාරණා 4ක් ඉදිරියේ කතා කරමු ඊළඟ සතිවල. ඔබ හැම දිනාටම පින්වත්නි මරණය පිළිබඳව ආකාර 8කින් කියා දෙන දේශන මාලාවක දෙවෙනි දේශනාවයි අද සිද්ධ වුණේ. පොහෝ දින දේශනයත් එක්ක බැලුවොත් 3 වෙනි දේශනය. අපි හැමදෙනාම අද දවසේ මේ උතුම් ධර්මානුශාසනාව තුළින් අපේ ජීවිතයේ තියෙන අවිනිශ්චිත භාවය ගැන සිහි කරන්න, අපි මේ ලෝකේ මහා කෙරුම්කාරයෝ හැටියට හිතන අය, මහා වීරියවන්තයෝ, මහා වීරයෝ විතරක් නෙමෙයි, මහා සිටුවරු, යසස් තියන අය, රජවරු, මහා පින් ඇති අය, මහා ඉරිදි තියන අය, මහා ප්‍රඥාවන්තයෝ, බුදුවරු, පසේ බුදුවරු, මේ සියලු දෙනා වහන්සේලා එක්ක ගලපා තමන්ගේ ජීවිතයේ ස්වභාවය සිහි කරලා මං කවුද කියලා බලන්න, මරණය අභියස තමන් අසරණ වෙන විදිය බලන්න. ඔබට පින්වත්නි ජීවිතේ කුසලයේ පිණිසම මේ සියලු කරුණු ඔබේ හිත දියුණුව පිණිසම ඒකාන්තයෙන්ම හේතු වාසනා වෙත්වා කියලා ආශිර්වාද කරනවා. සාදු සාදු සාදු. අද බලංගොඩ එගොඩ වලේ බොඩ පූජා පිටියේ පදිංචි 143න් දෙකෙන් එක නිවසේ පදිංචි ඒ පින්වත් පී.කේ. ලීලාවතී මහත්මිය අද මේ දායකත්වයට එකතු වෙන්නේ. ඉතින් net FM නාලිකාවේ ධර්මදේශකයන් වහන්සේලාට, ආයතනයේ අධිපතිතුමන්, ප්‍රධාන කාර්ය මණ්ඩලයේ සියලු දෙනාට දීර්ඝායුෂ සුවපත් භාවය ප්‍රාර්ථනා කරන එක ඒ අම්මා පළවෙනි කාර්යයක් කොට තියෙනවා. වෙනදට ගොඩක් වෙලාට දායකත්ව වලට වඩා වෙනසක් ඒක. ඒ කියන්නේ බොහෝ විට මේ net කාර්ය මණ්ඩලය ඇතුළු අය සිහි කරන අවස්ථාව අවසානයේ සිද්ධ වෙද්දී මේ ඇත්තෝ මේ ලීලාවතී අම්මා මුලදිම සිහි කරලා තියෙනවා. ඇය net ආයතනයේ ධර්ම දේශනා කරන සියලු ස්වාමීන් වහන්සේලාට තියෙන සෙනෙහස සහ මේ ආයතනයේ සියලු දෙනා කෙරෙහි තියෙන සෙනෙහස එකකින් තේරෙනවා. අංක 1 කියලාත් පෙන්නලා තියෙනවා. දෙවෙනි කාරණා විදිහට පෙන්නනවා අපවත් වෙච්ච ඌඇල්ලේ සීවලී නායක මහා ස්වාමීන් වහන්සේට පින් ප්‍රාර්ථනා කරගෙන දැනට ශ්‍රී ගංගා තිලක විහාරස්ථානයේ වැඩ වාසය කරන සියලුම ස්වාමීන් වහන්සේලාටත් සෙත් ප්‍රාර්ථනා කරන්න බලාපොරොත්තු වෙනවා. මං හිතන්නේ අම්මගේ ප්‍රධානම අරමුණක් ඒක. ඌඇල්ලේ සීවලී පින්වත් නායක මහා ස්වාමීන් වහන්සේට මේ පින් අනුමෝදන් කරන්න ඇයගේ තියෙන පින් ප්‍රාර්ථනාව අපි මේ වෙලාවේ ලංකාව පුරා මේ ධර්මයේ ශ්‍රවණය කරන හැම දෙනාටම සිහිපත් කරනවා. අපි ඒ පින්වත් ස්වාමීන් වහන්සේට පරලෝ ජීවිතයේ යහපත සැනසෙල්ල සුවපත් භාවය පිණිස මේ පින් අනුමෝදන් කරමු. ඒ වගේම ලීලාවතී පින්වත් මහත්මියගේ සංසාරගත සිහිපත් වෙන නොවන සියලු මේගේ ඥාතියොත් මේ කිව්ව නොකියව හැමදෙනාම ඔබ හැමදෙනාගේමත් සසරගත සියලු ඥාතියෝ මියගේ ඥාතියෝ මෙපින් බලෙන් පරලොව සැනසෙත්වා කියලා කවුරුත් සාදු කියන්නේ. දෙවියෝද සතුටින් මෙපින් බලෙන් දෙව්ලොව සැනසෙත්වා සුවපත් වෙත්වා කියලා හැමදෙනාම දෙවියන්ටත් මේ පින් අනුමෝදන් කරමු. ඒ වගේම පී.කේ. ලීලාවතී අම්මා ඇතුළු ගංගා තිලක විහාරස්ථානයේ වැඩ වාසය කරන සියලු ස්වාමීන් වහන්සේලාට සහ මේ වෙලාවේ සිත්නේ තසපුව ශ්‍රවණය කළ පින් ඇති ඔබ හැම දෙනාටමත් ලීලාවතී අම්මාගේ පවුලේ හැම දෙනාටමත් සියලු දෙනාට කායික සුවය, මානසික සුවය පිණිස, දීර්ඝායුෂය පිණිස මේ පින් හේතු වෙත්වා. හැම දෙනාටම උතුම් ධර්මාවබෝධය පිණිසම සියලුම පින් හේතු වෙත්වා කියලා පිතාමත්ම මෙත්සිතින් සෙනෙහසින් ආශිර්වාද කරනවා. හැම දෙනාටම යහපතක්, සැපතක්, ශාන්තියක්, සැනසෙල්ලක්ම වෙත්වා. සාදු සාදු සාදු. ආකාසට්ටා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු ශාසනං චිරන් රක්칸තු දේශනං චිරන් රක්칸තු ත්වං සදාති. සාදු සාදු සාදු. සෙනසුරාදා සිද්නි තසපුවේ ධර්මානුශාසනාවයි නිමාවටපත් උනේ. මරණය සම්බන්ධව කළ දේශන මාලාවේ තවත් විශේෂ වූ දේශනාවක් ඔබ ශ්‍රවණය කළේ.
කතා කළ යුතු නැත්නම් අපිට දැනගත යුතු තවත් බොහෝ දේවල් තිබෙනවා. අපි ඒ සම්බන්ධව ඊළඟ සාකච්ඡා වාරයේදී යමු වෙන අපේක්ෂා කරගෙන කෙටි විරාමයක් සඳහා යමු වෙන මොහොතේ අපේ පූජනීය වල්පොළ ගෞතම ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා. උතුම් වූ ධර්මාවබෝධය ප්‍රාර්ථනා කරනවා. විරාමයක් ලබායින් පසුව ධර්ම සාකච්ඡාව සමග නැවතත් සෙනසුරාදා සිඩ්නි තසපුවෙන් හමු වෙනවා. රාත්‍රිය ගැඹුරුයි අහස් කුස සොඳුරුයි තාරකායි නැහි හතමටල සුවදෙයි නෙත්තැෆැන් සැමදෑනි සිලෙස සොයමින් බලමින් වගවී සුරකෙමු ලැඩදුක් නොමවී අපේ ජීවිත අපේ වගකීමයි. ඩෙංගු උදුර දුරලන්නට ඔබත් සහාය වන්න. මාරක වසංගත රෝදුක් පහවේවා බුදුගුණ පෙළෙන් සත්වග සිත් සැනසේවා ප්‍රාර්ථනය දෙව් සඳහඳුන් කූරු දෙව්ලොවත් සුවඳවත් කරයි. හොඳයි අපි නැවත සෙනසුරාදා සිඩ්නි තසපුව වැඩසටහනේ ධර්ම සාකච්ඡාවටයි යොමු වන්නේ. හෙට උදෑසන මෙත්නෙත් පාමුල තුලදිත් මම කියපු කතාවක් තිබෙනවා. මොකද මේ මෙත්නෙත් පාමුල ඉරිදා සිඩ්නි තසපුව කලින් පටිගත කරලා තමයි අපි ඔබට අහන්නට සලස්වන්නේ සජීවී වැඩසටහන් දෙසින් නෙමෙයි. මොකද මේ කොරෝනා තත්ත්වය නිසා ඒ භාග්‍ය ඔබට සජීවී වැඩසටහනක් ලෙසින්ම ලැබෙන්නේ මේ සෙනසුරාදා සිඩ්නි තසපුව අපේ පූජනීය වල්පොළ ගෞතම ස්වාමීන් වහන්සේ වැඩම කරන නිසා මේ වැඩසටහන ඉතින් අපි කලින් පටිගත කරන නිසා දන්නවා දැන් මේ සිදුවීම් මාලාව මේක හරි චක්‍රයක් ලෙසින් නැත්නම් අර හෙට උදෙත් මේ වචනෙම කියනවා මුතු මාලයක් ඇමිනුවා වගේ එකට ඇමිලා තිබෙන දේශන මාලාවක් තමයි සෙනසුරාදා ඉරිදා කියන දවස් දෙකේ ඔබට අහන්නට ලැබෙන්නේ. අපේ කැටවල හේමාලෝක නායක හාමුදුරුවෝ හෙට උදේ මෙත්නෙත් පාමුලෙන් කියලා දෙනවා මරණ මොහොතේදී සිටිය යුතු ආකාරය ගැන. ඒ වගේම රාත්‍රී සිඩ්නි තසපුවේ අපේ බලංගොඩ රාද ස්වාමීන් වහන්සේ සිහිපත් කරන අපේ හාමුදුරනේ අපේ ජීවිත බොහොම ජයග්‍රාහී උපතක් ලබලා අපි තියෙන්නේ. ජයග්‍රාහී උපතක් ලබලා පරාජිතව මිය යන ජීවිත අපිට බොහෝමයක් තියෙන්නේ. බොහෝ දිනකට තියෙන්නේ. ඒ අතරතුර කාලය ගැන මරණය ගැන හිතුවේ නැත්තේයි කියන කාරණයත් උන්වහන්සේ සාකච්ඡා කරනවා. ඉතින් මට හිතෙනවා ඔබ වහන්සේ දැන් මරණය පිළිබඳව බොහොම හිතට දැනෙන ආකාරයෙන් අනේ අපට මරණය කොයි මොහොතේ උදා වේවිද එහෙම කියලා හිතන්නට අපි නොපෙළඹෙන අවස්ථානේ වැඩි. ඇත්තම කතා කළොත් එහෙම ඔබත් මාත් මේ මරණය ගැන හිතන්නේ නැහැ. තව මොහොතක් හරි ජීවත් වෙන්න තමයි අපි උත්සාහ දරන්නේ. අපි ඒ ගැන තමයි හිතන්නේ. මරණය අපි වෙත එනවාද කියලා කිසිම ඒ ගැන හිතන්න කෙසේ වෙතත් අපිට මේ උමනාවෙන් හිතන්න කෙසේ වෙතත් නිකන්වත් ඔලුවට එන්නේ නැහැ. යම් දෙයක් යම් තැනකදී වුණාට පස්සේ తాවකාලිකව කෙටි කාලයකට නැත්නම් සුළු මොහොතකට මරණය පිළිබඳ බයක් ඇති වෙනවා. ඒක බයක්. ඒ බය තියාගන්න ඕනද කියලාත් හිතෙනවා. මේක ගැනත් අපි අපේ ස්වාමීන් වහන්සේගෙන් අහමු. ඒ නිසා මේ මරණය ගැන කතා නොකරන වටපිටාවක මරණය පිළිබඳව දීර්ඝ දේශන මාලාවකින් බොහොම අපූර්වට පහදලා දෙනවා. මේ අපටවත් අයිති නැති අපේ ජීවිතයක් තිබෙන්නේ. අපටවත් අයිති නැති අපේ ශරීරයක් තිබෙන්නේ. අපි කොච්චර වැඩ දැම්මත් අපේ වචනෙන් කියනවා කොච්චර වැඩ දැම්මත් කොච්චර උත්සාහ කළත් අපිට ඕන විදිහට මේ ජීවිතේ පවත්වා ගන්න පුළුවන්ද කියලා ඔබ මේ දේශනාව අහගෙන ඉඳලා හොඳට මෙනෙහි කරන්න. එතකොට ඔබට හැඟේවි දැනේවි මරණය ගැන අපි සිටිය යුතු ආකාරය පිළිබඳව නැවත නැවත මේ දේශනාවත් එක්ක ඔබට හිතන්නට උවමනාවක් ඇති වේවි. ඒ උවමනාව ඇති කරගන්නේ අපේ ජීවිතවල වටිනාම අවස්ථාවක් බවට පත් වේවි. ඒ සියලු දේවල් එක්ක අපි ධර්ම සාකච්ඡාව ආරම්භ කරමු. නැවත වාරයක් අපේ පූජනීය වල්පොළ ගෞතම ස්වාමීන් වහන්සේව මේ ධර්ම සාකච්ඡාව වෙනුවෙන් පිළිගනු ලබන අවසරයි ස්වාමීන් වහන්සේ. ඇත්තටම සන්නහස දැන් අර මා කිව්වාගේ මේ අපේ කැටවල හාමුදුරුවෝ මරණය ගැන කියන අතරතුර කාලේ සිටිය යුතු ආකාරය පිළිබඳව. එතකොට අර රාධා හාමුදුරුවෝත් අපේ සිහිපත් කරනවා අපි ජයග්‍රාහී උපතක් ලැබලා පරාජිතව මිය යන අතර කාලය ගැන. මේ අපිට මේ පිළිබඳ කිසි හැඟීමක් නැත්තේ ඇයි අපේ හාමුදුරනේ. දැන් මේ මොහොත වන විටත් අපි දැන් මොනවා කතා කළත් අපි බලන්නේ තව මොහොතක් හරි ජීවත් වෙන්න. අපි බලන්නේ කොයි මොහොතේ හරි මේ යනවායි කියන එකට වඩා අපි කොහොමද තව මොහොතක් හරි ජීවත් වෙන්නේ කියලා. ඒකට එහෙම හිතන එක වැරද්දක්ද? අපි තව ජීවත් වෙන්න අපි දැන් අවසාන වශයෙන් ප්‍රාර්ථනා කරනවානේ නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. එතකොට ඒ ප්‍රාර්ථනාවෙන්
අපි අතරමං වෙලාද ඉන්නේ. වරුණ දැන් අපේ ජීවිතේ සමහර වෙලාවට මරණය ගැන මෙහින් දේශනා කරලා මේ මොහොතේ හෝ මැරෙන්න පුළුවන් කියලා ආයොන්න පින් දෙනකොට දීර්ඝාෂ වේවා නිරෝගී සුව වේවා කියනකොට සමහර කෙනෙකුට හිතර ඇති ඔන්න විහිළුද මේ කියලා. හරිද? ඒ කියන්නේ ඒක ප්‍රඥාවන්තයාට විතරයි මේ කියන්නේ මොකද්ද කියලා තේරෙන්නේ කියන කතාව. ඒතර මෙතනදී අපි හරියට අර උදාහරණයක් කිව්වොත් එහෙම අර අම්මා මේ වැව මැද්දට යන ළමයාට හා ගිලෙයි කියලා කියනවා වගේ ගිලෙයි. ඔව්. ඒ කියන්නේ ගිලෙනවාම නෙමෙයි. ගිලෙනව නෙමෙයි ගිලෙයි. අනතුරුවක්. හරි. ඒ වගේ මාගේ මරණය මේ මොහොතේ හෝ වෙයි කියලා අපි හිතලා අපේ හිතට අර වීරියක් ඇති කරගන්නවා. නමුත් ඒක අවවාදයක් විදිහට අපි දෙනවා මේ වෙලාවේ මෙහෙම හිතන්න. මෙහෙම කරන්න. ඒ කරලා අපි අවසානයේ ආශිර්වාද කරනවා දීර්ඝායුෂ වේවා. බුදුරජාණන් වහන්සේලා දැන් සමහරව හිතනවා දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරන එක මුලාවක්. බුදුවරු මේ මරණය මේ මොහොතේ සිද්ධ වෙන්න පුළුවන් කියලා දේශනා කරපු උත්තමයෝ දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරන්න කියලා නෑ කියලා සමහරව හිතන් ඉන්නේ. මට මතකයි එක අම්මා කෙනෙක් හිටියා. ඒ අම්මට ධර්ම දේශනාවක් හෝ මොකදී හරි දැන් අපිත් එක්ක කතා කරලා වඳිනකොට පවා අපි ඉතින් පුරුද්දකට දීර්ඝායුෂ වේවා කියලා කියනවා. මේ අම්මට මේක ඇහුනම නිකන් හරි තරහක් එනවා. වඳින එකත් අතෑරලා දැන් මේ වැඳගෙන ඉන්න අතරේ දීර්ඝායුෂ වේවා කිව්වගම වඳින එකත් අතෑරලා නැගිටලා කියනවා මට එපා දීර්ඝායුෂ හඳුරන්නේ. වංශ මාත් එක්ක මොකක් හරි තරහක් තියෙනවද කියලා අහනවා. ඒ අම්මා කියන්නේ එයාට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරන්න එපා. දීර්ඝායුෂ පතනවා කියන්නේ මුලාවක්. ඒක ලෝභයක්. එයාගේ මනසේ හිතන්නේ ඒක හදාගෙන තියෙන්නේ එහෙම. ඔව් එයා හිතන මේක ලෝභයක්, මේක මුලාවක්, දීර්ඝායුෂ පතන එක දීර්ඝායුෂ නෙමෙයි මට මේ මොහොතේම මැරෙන්නයි ඕනේ කියනවා. එතකොට එයා හිතනවා අර මේකේ කියපු උපමාත් ගලපගෙන මේ උඩට ගන්න හුස්ම රැල්ල යටට හෙලද්දි මැරෙන්නයි මට නම් ඕනේ. තවත් මම මේ ජීවිතේ මේ සංසාරේ ජීවත් වෙවි ඉන්න එක බොරු වැඩ මුලාවක්. සමහරට නම් දීර්ඝායුෂ එපා. වර්ණ ඔබට මතක ඇති අභිවාදන සීලිස කියන ගාථාව දේශනා කරේ වෙන කවුරුවත් නෙවෙයි බුදුරජාණන් වහන්සේමයි. අභිවාදන සීලිස නිච්ඡං උද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයු වන්නෝ සුඛම් බලං. ආයුෂයි වර්ණයයි සැපයයි බලයයි වැඩෙනවා කියුවා. ගුණ ඇති වැඩිහිටි උතුමන්ට වන්දනාමාන කරමින් සත්කාර කරනකොට. එහෙමයි. එතකොට ඇතරම ඔය ගාථාව දේශනා කරන්න වෙච්ච සිද්ධිය පව ඔබට මතක ඇති කියලා හිතනවා. අර එක්තරා පුංචි දරුවෙකුට යක්ෂයෙක් යම් විදිහකට මේ බලපෑමක් කරනවා මේ ජීවිතේ අහිමි කරන්න දවස් 7කින් ඉපදිලා. ඉපදිච්ච දවසින් පස්සේ දවස් 7ක් ගෙවෙන තැන. එතකොට මේ දරුවාගේ ජීවිතේ මේ දවස් 7කින් මේ යක්ෂයාගේ ග්‍රහණයට ලක් වෙන හින්දා එතනදී මේ ආයුෂ නැති බව දකිනවා මේ දරුවාගේ තාත්තගේ යාළුවෙක්. ඒ යාළුවා කවුරුවත් නෙමෙයි. ඇත්තටම මේ දරුවාගේ තාත්තා ඔය සිවුරු අරපු කෙනෙක් වගේ තපස් ජීවිතය අතෑරිය කෙනෙක්. ඒතකොට කැලේ තපස් රැකගෙන ඉඳලා තපස් ජීවිතය අතෑරලා. යාළුවා කියලා කිව්වේ තමන් එක්ක එකට තපස් ජීවිතේ රැක්ක තාපසයෙක් ඉන්නවා. ඒ කාලේ එකට හිටපු තාපසයන්ගේ දැන් යාළුවෙක්. ඒතකොට එයා කැලේ අර ඒ ලෙනක භාවනා කරගෙන ඉන්නේ. දරුවා ඉපදිච්ච ගමන් දරුවත් අරන් ගියා ආශිර්වාද ගන්න කියලා. ආශිර්වාද කළේ නෑ. අම්මටත් වඳිනකොට තාත්තත් වඳිනකොට දෙන්නටම දීර්ඝාෂ වේවා කියලා තාපසයා ප්‍රාර්ථනා කරා. මේ දරුවා දික් කරලා මෙහෙම අතේ තියාගෙන මගේ දරුවාටත් ආශිර්වාද කරන්න කිව්වා. නමුත් දරුවා දිහාට අත දික් කළාට අර දීර්ඝාෂ වේවා කියලා කිව්වේ නෑ. මට ප්‍රශ්නයක් ආවා. ඇයි අපේ නෝනටත් කියලා මටත් කියලා දරුවට කිව්වේ නැත්තේ? ඊට පස්සේ කිව්වා මේ දරුවා දවස් 7කින් මිය යනවා. මේ වෙනුවෙන් කළ යුතු යමක් මට තේරෙන්නේ නැහැ. හැබැයි ඔබ ගිහලා බුදුරජාණන් වහන්සේ හම්බෙලා බලන්න කිව්වා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න ගියා. තථාගතයන් වහන්සේත් එතෙන්දී අම්මා වඳිනකොටත් දීර්ඝාෂුකව තාත්තා වඳිනකොටත් දීර්ඝාෂුකව පුතාට කිව්වේ නැහැ.
බුදුරජාණන් වහන්සේට ඒකම කළා. එතකොට මෙයා දැන් කාරණේ කොහොමද දන්නව මෙයා ඇයි ස්වාමීනි ඔබ වහන්සේත් අපේ දරුවාට දීර්ඝාෂයවා කියන්නේ නැත්තේ කියලා හැම කිව්වා කාරණාව. ඊට පස්සේ දවස් 7ක් ඒ තාත්තගේ ගෙදර පිරිත් කියනවා ස්වාමීන් වහන්සේලා වඩම්මලා එක දිගට දවස් 7ම ස්වාමීන් වහන්සේලා එක ස්වාමීන් වහන්සේලා පිරිසක් වඩිනකොට තව සන්නසලා පිරිසක් එතන වාඩි වෙනවා. එමෙ එක දිගට පිරිත් කියනවා. එතකොට ඒ දවස් 7ම ගෙදර තනිකර දන්සැල වගේ ගිලම්පස පූජ කරනවා, පැන් පූජ කරනවා. මේ දරුවාට පුදුමාකාර ආශිර්වාදයක් ලැබෙන විදිහට ඒ ගෙදරේ දවස් 7 ගෙවුනේ. අර යක්ෂයාට ඉඩක් ලැබුණේ නැහැ. ඉතින් ඒ මොහොතේ දරුවාට දීර්ඝායුෂ ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ පෙන්නනවා අවුරුදු 100 ඉක්මවලා ජීවත් වෙන ආයුෂය දරුවාට ලැබුණා. අර මාරකයක් පැන්නා වගේ වැඩක්. එතකොට එතන දවස් 7 මාරකේ පන්න ගත්තා. දැන් ඒ දරුවා කෙරෙහි ආයුෂ දික් වෙන්න අර කාලේ පුරාම කරපු ආයුෂ ලැබෙන වර්ණය ලැබෙන බලය වැඩෙන සැපේ ලැබෙන ඒ සියලු ගුණධර්ම ටික හේතු වෙනවා. ඒ කියන්නේ පින අවශ්‍යයි. පින කෙනෙකුගේ දීර්ඝායුෂයට හේතුවක්. පැහැදිලිවම. එතකොට බුදුරජාණන් වහන්සේ වගේ දීර්ඝායුෂ ලැබෙන්න මේ පින් කරන්න කියලා පින් පෙන්නලා තියෙනවා. තවත් පෙන්නපු තැනක් තමයි චුල්ල කම්මවිභංග කියන සූත්‍රය. ඒතර ওই සූත්‍රය පැහැදිලිව පෙන්නලා තියෙනවා යම් කිසි කෙනෙක් ප්‍රාණඝාතය කරනවා නම් එයාට අල්පායුෂ තියෙනවා. එතකොට යම් කිසි කෙනෙක් ප්‍රාණඝාතයෙන් වැළකීලා ඉන්නවා නම් ඒකේ ආනිසංස විදියට දීර්ඝායුෂ ලැබෙනවා. එහෙනම් උන්වහන්සේ දීර්ඝායුෂ ලැබෙන්න කල යුතු කුසලයේ පව පෙන්වලා දුන්න ප්‍රාණඝාතයෙන් වළකින්න. එහෙමයි. ඒ විදියට පෙන්වන්නේ එතකොට මේ දීර්ඝායුෂ ලැබෙනවා කියන එක මේ නරක දෙයක් නං. හරි දීර්ඝායුෂ ලැබෙනවා කියන එක මේ පාපී දෙයක් නං. කෙනෙක්ට දීර්ඝායුෂ වේවා කියලා ප්‍රාර්ථනා කරන එක පව නරකයි නම් පාපී නම් බුදුවරු කවදාකවත් දීර්ඝායුෂ ලබන්න හේතු පෙන්වන්නේ නැහැ. මෙන්න මේ හේතු හදාගන්න මේ විදිහේ කරන්න කියලා. ගාථා කියන්නේත් නැහැ. කියන්නේ නැහනේ. ඒක තේරුම් ගන්න ඕනේ. නිසා දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරන එක සහ දීර්ඝායුෂ ලැබෙන විදිහට ජීවත් වෙන එක. මාස්ක් එකක් දාලා තමන් සෞඛ්‍ය ආරක්ෂිතව මේ වෙලාවේ පරිසං වෙලා තමන්ට දීර්ඝායුෂ ලැබෙන සහ තව සමාජයේ ඉන්න කෙනෙකුට දීර්ඝායුෂ ලැබෙන විදිහට තමන් පරිසං වෙන එක මේ වෙලාවේ කළ යුතුයි. ඒක මේ මරණ සතිය වැඩුවා කියලා වැරදි අර්ථයකට ගන්න හොඳ නැහැ. මම මේ වෙලාවේ වුණත් මැරලා යන්න පුළුවන් නිසා මාස්ක් දදා ඉන්න ඕනේ කියලා හිතනවනේ. මරණ සතිය වඩන්න කියලා. බුදුහාඳුරක වගේ මේ උඩර ගන්න හොස්පිටල් එකට යලන්නකම් ඔහොම කියපු කෙනෙකුත් හිටිය අපි දැක්ක මේ ප්‍රවෘත්තිවලදී අතරමඟදී මේ පොලිසියෙන් එහෙම අරගෙන යනවා. ඔය එයා වෙන කතාවක් කිව්වා. ඒකත් කියන ඒ කියන්නේ දැන් මෙතන සමහරව හිතනවා උඩට ගන්න හොස්පිටල් එකට හෙලන්න කලින් මැරෙන්න පුළුවන්. බුදුහාඳුර එහෙමයි පෙන්නලා තියෙන්නේ. මේ ඒ නිසා අපිට ඔය මාස් දාන් දදාව ජීවත් වෙන්න දෙයක් නැහැ. මේ වෙලාවේ මැරෙයිද දන්නේ නැහැ නේ කවුද දන්නේ කියලා ඔහොම හිතනවා. ඔයා කියන මිනිස්සයා ඇවිල්ලා කිව්වේ වෙන කතාවක්. එයා කියනවා මේ පව් කරපු අයලු මැරෙන්න බය. හරිද? පව් කරපු මිනිහා මැරෙන්න බයයි. ඒ බයට තමයි ඔය මාස්ක් දාගෙන දඟලන්නේ. අපි ඕන වෙලාවක මැරෙන්න ලෑස්ති. අපි පින් කරලා තියෙනවා. අපි පව් කරලා නැහැ. හින්දා අපිට බයකුත් නැහැ. ඒ කියන්නේ පව් කරලා නැහැ කියන එකේ පින් කරලා කියලා අර්ථයකුත් නැහැ නේද? දැන් මිනිස්සයා හිතන්නේ පව් කරපු අයට ඉක්මනට මරණ එනවා. එතන පව් කරපු අය තමයි පාපී පව්කාරයෝම මැරෙනවා. හැබැයි මනුස්සයා පොඩ්ඩක් ප්‍රවෘත්තිම දිගටම බලන මනුස්සයලා පෙනේ මේ දේශපාලකයෝ එකෙක්වත් මැරෙන්නේ නැහනේ. දැන් මන් දන්න පාර්ලිමේන්තුවේ 4-5ක් 6ක්ද කොහෙද මේ වෙනකොට කොරෝනා හැදුණා. පොසිටිව් වුණා. හරිද? සෞඛ්‍ය අංශයටම අදාළ අයත් පොසිටිව් වුණා. හැබැයි ඒගොල්ලෝ දීර්ඝායුෂ ලැබලා මේ ආපහු සුවපත් වෙනවා. හරිද? ඒගොල්ලෝ ආරක්ෂිතව සුවපත් වෙනවා. එතකොට දැන් මේ පුද්ගලයා මේ ධර්ම කරුණක් වගේ පව්පින් ගැන කතා කර කියනවා පව්කාරයලු මැරෙන්නේ. එතන මේ අහිංසකව මෙතෙක් කොරෝනා හැදිලා මැරිච්ච මේ මිනිස්සු ඔක්කොම පව්කාරයෝ කියලා සැලකුවාගෙන මේ කෙනාගේ වචනේ. එහෙමයි. හරිද? මේ අහිංසක මේ සමහර වයෝවෘද්ධ අම්මලා තාත්තලා මැරුණා මේ වෙලාවේ කොරෝනා නිසා. ඔතනට හොඳම උදාහරණයක් තමයි අපේ ස්වාමීන් වහන්සේ මීට සතියකට පෙර ආතුව නෙත් රේඩියෝවේ වැඩ කරපු අපේ සහෝදරෙක් මියදුනා කොරෝනා හැදිලා. ඕමාන් රටේදී නැති වුණේ.
උදාර සම්පත් කියලා අවුරුදු 38ක අපේ මිත්‍රේ. ඉතින් මේ අපි ඔහුගේ ජීවිතය දකින්නේ මේ බොහොම පිං දහම් කටයුතු වල නිරත වෙනවා, අනුන්ට උපකාර කරනවා, අනුන්ට අපි හිතනවට වඩා ඉක්මනින් ගිහිල්ලා උදව් කරනවා. ඉතින් අපි දකිනවා පිං කළා කියලා. ඒතර පව්කාරය කියලා හැබැයි මියදුනා. ඔව් දැන් මිනිස්සු සාමාන්‍ය සමාජෙම කියන මේ පව්කාරයෝ මැරෙන්නේ නැහනේ කියලා කියනවා. හරිද? එතකොට ඒකෙන්ම ඒගොල්ලන්ට තේරෙනවා මේ ඒගොල්ලෝ හිතනවා මේ ඇයි මේ හොඳ මිනිස්සු මැරෙන්නේ ඉක්මනට මේ පව්කාරයෝ තවත් ජීවත් වෙනවනේ කියලා. ඒ කතාවම කිය අනිත් පැත්තෙන් තව පිරිසක් කියනවා මේ ඕ කොරෝනා වට මැරෙන්නේ පව් කරපු අය. අපි පව් කරලා නැහැ නිසා අපිට ඕවා දාන්න ඕනේ. ඕවා නෙමෙයි වරුණ ආරක්ෂා වෙන්න කියන හැම දෙයකදීම කියනෝනේ ඕක. ඒ කියන්නේ පරිස්සම් වෙන්න, ආරක්ෂා වෙන්න කියලා කොතන හරි මොකක් හරි කිව්වොත් කියනවා අපි එච්චර පව් කරලා නැහැ. සමහරවිට අපි හිතමු අකුණු කොටන වෙලාවට මේ අපිට විවිධ විදියට දැනුවත් කරන කාලගුණිත පරිදි මේ දේවල් පාවිච්චි කරන්න එපා, මෙහෙම වෙන්න, දුරකථන විසන්ධි කරගන්න එහෙම කියනවනේ. ඉතින් ඒ වගේ එකක තිබවගෙන හෙන වදින්නේ පව් කරපෙවුන්ට අපිට ඕව වදින්නේ වෙන කතා කියන්නේ. ඔව්. එතකොට මේ හැමදේම වෙන්නේ මරන්නේ, කොරෝනා හැදිලා මැරෙන්නේ, හෙන වදින්නේ, ඔක්කොම වෙන්නේ පව් කරපු අයට. ඔව්. ඉතින් ඒකින්ද අපි එතෙන්දි දකින්නට ඕන දෙයක් මේ සමහරලාවට තමන් මරණානුස්සතිය වඩන්න ගිහිල්ලත් අවසානයේ ඕකම ගලප ගන්න පුළුවන්. දැන් මැරෙයි කියලා නිතර හිතන්න ගියාට පස්සේ ඊට පස්සේ හිතෙන්න පුළුවන්. ඉතින් ඔය මාස් කනමනම් දාලා කොච්චර පරිසංගෙන් හැදුවත් මැරෙනවා නම් ඉතින් දැන් කොහොමත් දැන් මැරෙනවානේ. සමහරව එහෙමත් කියන. ඒ කියන්නේ මැරෙනවා නම් ඉතින් ඒ වෙලාවට ආයි මොන මාස් දාන් හිටියත් මැරෙන කෙනා මැරෙනවා. හරි? මැරෙන්නේ නැත්තම් මන්ද මැරෙන්න නැත්තම් ගලේ ගෙවුවත් මැරෙන්නේ නැහැ. මාස්ක් නෙමේ මොනවා නොදා මම කොහොම හිටියත් මැරෙන්නේ නැත්තම් මැරෙන්නේ නැහැ. එහෙම පටු ප්‍රකාශය කියන්නේ. ඔව් දැන් ඒ කෙනාට තේරෙන්නේ තමන් ආරක්ෂා වෙන එක තමන්ගේ කතන්දරයට විතර නෙමෙයිනේ. තමන්ගේ පවුලේ අය, තමන් ඇසුරු කරන අනිත් අයටත් ඒක බලපානවා. මරාගෙන මැරීම. මරාගෙන තමන් නොමැරී සමහරට අනිකා මරනවා. ඒ නිසා මේ වෙලාවේ අපි දීර්ඝායුෂ වෙනුවෙන් කළ යුතු යමක් ඇත්නම් ඒ දේත් කරන්න. මේක බුදුරජාණන් වහන්සේ ගරහා කරපු දෙයක් නෙමෙයි. මරණානුස්සතිය වඩන්න කියපු බුදුරජාණන් වහන්සේම දීර්ඝායුෂ පිණිස කළ යුතු දේ බොහෝ පෙන්නපු තැන් තියෙනවා. භාග්‍යතුන් වහන්සේත් සමහර ලාවට දැන් ආනන්ද ස්වාමීන් වහන්සේටත් අර කල්පයක් ආයුෂ උන්වහන්සේට, ඒ කියන්නේ ආයුෂ් කල්පය මේ මමත් අහන්න හදපු ධර්ම කාරණාවමයි. දැන් මේ අද දෙපාරක් එහෙම වුණා. මම දේශනාව අතරතුරත් යම් ප්‍රශ්නයක් අහන්න ඉතින් ඔබ වහන්සේ උත්තර දීගෙනම ගියා. දැන් බුදුරජාණන් වහන්සේට එහෙම ඇත්තටම ආයුෂ් කල්පයක් වැඩ ඉන්න පුළුවන් නේ කියලා මේ කතාව ස්වාමීන් වහන්සේකත් පහදලා දෙන්න අපිට. මම මේ එතකොට ආයුෂ් කල්පයක් කියන්නේ තව ඕන තරම් කාලයක්ද? එතකොට එහෙම ඉන්නේ කොහොමද? ඔව් දැන් කල්පයක් කියනකොට වරුණ මේ බුදුරජාණන් වහන්සේගෙන් එක ස්වාමීන් වහන්සේ නමක් අහනවා, ස්වාමීන් මේ කල්පයකට කොච්චර කාලයක් තියෙනවද? ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ කියනවා කල්පයට අවුරුදු මෙච්චරයි කියලා කියන්න බෑ කියලා. එහෙමයි. ඒතකොට ස්වාමීන් එහෙනම් කල්පයට උපමාවක් කියන්න පුළුවන්ද කියලා අහනවා. කොච්චර කල්ද කියලා තේරුම් ගන්න කල්පයක්. ඔව්. ඒතර මේක ප්‍රසිද්ධයි. අපි විවිධ විදියට මේ උපමාව තේරුම් අරගෙන කතා කරනවා සා තියෙන. දැන් හිතන්න 77ක් දිග, 77ක් උස, 77ක් පළල මහ විශාල ගල් පර්වතයක් තියෙනවා. එතකොට මේ ගල් පර්වතේ දැන් 77ක් දිග උස පළල කිව්වට පස්සේ හිතා ගන්න බෑ උස පවා කොච්චර උසද කියලා. මේ මගේ 76 ඔව්. එතකොට වරුණ දැන් සාමාන්‍යයෙන් ගලක් කියන එක, කළු ගලක් කියන එක අපි අපේ නිකන් සමාජගත පාවිච්චි වෙන විදිහට බැලුවොත් මිරිස් ගල. මිරිස් ගලක් ගෙවෙනවනේ සාමාන්‍යයෙන් කාලයක් යනකොට. දැන් අපි කරන්නේත් එකෙන් ගෙවෙන වැඩේමම. ඔව් අර හොඳ ෆ්ලැට් එකට තියෙන මිරිස් ගල කාලයක් යනකොට හොඳට පාවිච්චි කරපු මිරිස් ගල් තියෙනවා, වල ගැහිලා තියෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මේ මිරිස් ගල්නේ අර 77ක් උස දිග පළල මේ ගල ළඟට කවුරු හරි කෙනෙක් එනවා මේ සිනිඳු රෙදි කෑල්ලකුත් අරගෙන. මාස්ක් එකක් වගේ එකක් අරන් ආවා කියමුකෝ. මේ කාලේ ඇටියද තේරෙනවා. සිනිඳු රෙද්දා අරගෙන ඇවිල්ලා මෙහෙම ගලට තියලා එක වතාවක් කොහොම පිරිමැදලා ගන්නවා.
ඒකින් කියන්න මුළු ගලම පිරිමදිනවා කියලා නෙමෙයි. තමන් ඉන්න තැන සිනිදු රෙද්දකින් මේ ගල වටේ හැමතැනම පිරිමැද මැද යන්න බෑනේ. එක රෙද්ද කෑල්ලක් කරා. මේ ගලට තියලා එක සැරයක් කොහොම පිහලා ගන්න. තමන්ගේ අතේ තියෙන උස ප්‍රමාණයෙන් අරගෙන පීඩල් දැම්ම එකපාරට. ඕ අර සමහර දැන්වීම් තියෙන්නේ මේ ඔය කුණු දූවිලි පැල්ලන් යවන භාජනවල මෙහෙම එකපාරට එක සැරයක් පිහලා ගන්න එකයි පිහින්නේ. ඊට පස්සේ වතුරට ඇල්ලුවට පස්සේ මුළු භාජනෙම පිරිසිදු වෙලා. ඒ වගේ අල්ලක් වගේ භාජනයක්. ඔව්. දැන් මේකේ අර වගේ එකක් පිහලා ගන්නවා. එවනසේ යනවා. ආයි ඊළඟ වතාවේ අවුරුදු 100කට පස්සේ තව එක්කෙනෙක් එනවා. එයත් ඔය දේම කරනවා. රෙදි කැල්ලක් කරන් ඇවිල්ලා. ඒ කියන්නේ එයාගේ ඊළඟ පරම්පර එයාගේ පුතා වෙන්න එපේ. ඔව් පරම්පරා දෙකකටවත් එහා පැත්තෙන් ඉන්නේ. එතකොට ආයෙත් 100කින් කෙනෙක් එනවා. ආයෙත් ඔය විදිහටම එක වතාවක් පිහලා යනවා. ආයෙත් 100කින් එනවා. ඔහොම 100කට එක කෙනෙක් එක සැරයක් විතර සිනිදු රෙද්දකින් පිහලා ඔහොම ගිහින් කවදා හරි කාලෙක අර ගල පොළව මට්ටමට ගෙවිලා යනවාද ඊට වැඩි කාලයක් යනවා කියනවා. කල්පයක් ඉවර වෙන්නේ. කල්පයක් ඉවර වෙන්නේ ඊටත් වඩා කාලයක්. එහෙමයි. දැන් ඔබ හිතන්න අවුරුදු 100 කතාවත් පැත්තකින් දාලා. ඔව්. සිනිදු රෙද්දත් පැත්තකින් දාලා. එක සැරයක් පිහින එකත් පැත්තකින් දාලා. අපි අර මිරිස් ගලේ කතාව ගත්තොත් එහෙම ඉස්සර අම්මලා මිරිස් ගලෙන් දවස පුරාම අතුල් ඉන්නේ නැහනේ. ඕක මොනවා හරි පොල් සම්බලයක් හදාගන්න හරි මොනවා හරි දෙයකදී තමයි මේක මේ ගලේ තවත් ගලකින් අතුල්ලන්නේ. ගලකින් ගලක් අතුල්ලනවා. ඔව් ගලකින් ගලක් අතුල්ලනවා. හැබැයි ඒකත් එක එල්ලේ මේ කෙලින්ම ගලට ගල මුහු වෙනව නෙමේ. ඒ අතරමැදට මිරිස් හෝ මොනවා හෝ මේ එක තමයි මේක ඇතිල්ලෙන්නේ. හරි. එහෙම වෙලත් අර ගල ගෙවෙනවා දවස ගානේ අතුල්ලලා. දවස ගානෙම තවත් ගලකින් අතුල්ලලා ජීවිත කාලෙම අම්මගේ ඒ වෑයමෙන් අර ගල ගෙවලා දාන්න පුළුවන්න්නේ අඟලක් කොයිට අඩු පොඩි ගානක් වගේනේ. දැන් අපේ ගෙදර පාවිච්චි කරන්නේ සමහර ඒ ගල් තියෙන પરම්පරා ගණන් ගෙවිලා ඔය. එහෙම ඒවා තියෙනවා අපේ ගෙදරත් තියෙන මේක. પરම්පරා ගණන්. කෙනෙකුගේ ජීවිත කාලෙම ගලකින් ගල අතුල්ලලා මේ අඟලකට අඩු කාලයක් ගානන තමයි ගෙවෙන්නේ. එතකොට ඔබ හිතන්න වරුණ ඒත් එක සැරයක් දැන් ගලට ගල අද දවසේ එක සැරයක් ඇතුළු. මෙහෙම එක සැරයක් මේ පිරිමැදලා ගත්තා. ඊයේත් එක සැරයක් පිරිමැදලා ගත්තා. පෙරේදත් එක සැරයක් පිරිමැදලා ගත්තා. ඔහොම කරා නම් ඔච්චරවත් ගෙවෙන්නේ නෑනේ. හරි මේක මේ අතුල්ලලා වෙලානේ. එතකොට සමහරවිට උදේ කෑමට, දවල් කෑමට, රෑ කෑමට ඔහොම වාර 2-3ක් අතුල්ලනවා ගල. ඔව්. ඉස්සර බ්ලෙන්ඩර් තිබෙන්නේ නෑනේ. ඔක්කොම ඕනේ කළා. එහෙම එකේ ඒ ගල එහෙමනම් අපි හිතමු සිනිදු රෙදි කෑල්ලකින් එක වතාවක් අවුරුදු 100කට සැරයක් මැදලා 77ක් උස 77ක් දිග 77ක් පළල මහ කොටු ගලක් පොළව මට්ටමට ගෙවන්න කොහොම කාලයක් යයිද? ඒක කියන්න බෑ. කල්පය කියන එක ඊටත් වැඩි. හරි. එතකොට අපි හිතමු කල්පයක් එච්චර කාලයක් යනකොට බුදුරජාණන් වහන්සේ පෙන්නන්නේ ඒ වගේ කල්ප ගාන. දැන් මේ බුදවරු පහළ වෙද්දී සමහරලාට විපස්සී බුදුරජාණන් වහන්සේගෙන් පස්සේ සිකේ බුදුරජාණන් වහන්සේ පහළ වෙනකොට අර වගේ කාල 60ක් ගිහින් තියෙනවා කිසි බුදු කෙනෙක් නැහැ. බුදුරු නැති කාලේ. කිසිම බුදු කෙනෙක් නැතුව ඔයගේ 60ක් ගිහිල්ලා. දැන් අපේ අවුරුදු 1000කට අර එහෙම බැලුවොත් එහෙම 10 වතාවනේ පිහලා තියෙන්නේ. 2000කට 20 වතාවක්. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා අර ගල තාම එහෙම ගලක් තියෙනවා නම් ඒ විදියට මදිනවා නම් එක සැරේ ගානේ අපි බැලුවොත් එහෙම අපේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා මේ වෙනකොට තාම 30 වතාවක් පිහලා නැහැ ගල. අවුරුදු 2000. ඔව් තාම 30 දිනක් ඇවිල්ලා පිහලා නැහැ. කියන්නේ මෙහෙම වාර 30ක් පිහලා නැහැ. හැබැයි අපේ අම්මා කෙනෙක් මිරිස් ගලේ මිරිස් අතුල්ලනකොට ඊට වැඩිය තියෙනවා. මේ 30 වාරයකට වැඩිය දවසකට යනවා. දවසකට අතුල්ලනවා. හරිද? ඒතර මේ අවුරුදු 2000 ගණන් ගිහින් බුදු කෙනෙක් පිරිනමන පාලා මේ වෙනකන්වත් සිනිදු රෙද්දකින් එක වතාව ගානේ 30ක් පිහලා නැහැ 30 වාරයක්. ඉතින් ඔබ හිතන්නේ එතකොට ඒ ගල පොළව මට්ටමට ගෙවන වගේ කාල 60ක් යනකම්ම ඊටත් වඩා වැඩි කාල 60ක් යනකම්ම බුදු කෙනෙක් නැහැ කියනකොට කොහොමද බුද්ධ ශූන්‍ය කාලා කියන එක. එතකොට ඔන්න ඔහොම කල්ප ගැන විස්තර කරනවා. එතකොට දැන් අපිට පේනවා මේ පරිනිබ්බාන සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ එතන ආනන්ද සන්නහසේට 16 වතාව තැනක
එක තැනක නෙමෙයි 16 තැනකදී කියනවා ආනන්ද තථාගතයන් වහන්සේලාට ආයුෂ් කියන වචන එක එතන කතා කරන්නේ එතන කියන කෙලෙම කල්පයක් වැඩ ඉන්න පුළුවන් තථාගතයන් වහන්සේලාට සතර ඉර්ධිපාද වඩපු නිසා. එහෙමයි. චන්දවිරිය චිත්ත විමර්ශා කියන මේ සතර ඉර්ධිපාදයන් උන්වහන්සේලා වඩලා තියෙනවා. ඒ නිසා උන්වහන්සේලාට කල්පයක් වැඩ ඉන්න පුළුවන් කියනවා. ඔව්. ආනන්ද සන්නාසේව ඒ අවස්ථා 16 දීම මාර්යා විසින් වහ ගන්නවා. ඒ වචන පිට කරන්න දෙන්නේ නැහැ. ඉතින් ඕක කල්පය කියලා කියන්නේ රකියපු ගල පොළොවට ගෙවෙන මට්ටම නෙමෙයි. ඒ කල්ප තියෙනවා විවිධ කල්ප වර්ග තියෙනවා. එතන ආයුෂ් කල්ප කියලා කල්පයක් තියෙනවා. එතන කියන්නේ ඒ කාලය තුල ඒ යුගය තුල මිනිස්සුන්ගේ ජීවිතවල තියෙන උපරිම ආයුෂ නෙමෙයි සාමාන්‍ය ආයුෂ නෙමෙයි උපරිම ආයුෂ. සාමාන්‍ය ආයුෂ කියන එක තමයි සාමාන්‍යයෙන් අපි මේක ආයු අපේක්ෂණය කියලා අපි කියන අවුරුදු 70යි ලංකාවේ 61 ඔව් ඒ ඇවිල්ලා උපරිම ආයුෂ නෙමෙයි කියන්නේ. ආයු අපේක්ෂාව කියන්නේ උපරිම ආයුෂ. ඔව්. ඒක උපරිම ආයුෂ නෙමෙයි. දැන් බුද්ධ කාලේදී උපරිම ආයුෂ තමයි අවුරුදු 120. ඔව්. සාමාන්‍ය ආයුෂ බුදුරජාණන් වහන්සේ සූත්‍රවල පෙන්නනවා 100. එතකොට උපරිම ආයුෂ හැම කෙනාගෙන් බලාපොරොත්තු වෙන්නේ ඕනම කෙනෙක් සාමාන්‍යයෙන් බලාපොරොත්තු වෙන 100. එතකොට බුද්ධ කාලේ තිබ්බ ආයු අපේක්ෂාව 100. දැන් අද වෙනකොට ආයු අපේක්ෂාව මම හිතේ 70 ගානකද කොහෙද වෙලා තියෙනවා. උපරිම ආයුෂ 90 ගාන 100ට ගිහිල්ලා දැන්. එදා 120. එතකොට බුදුරජාණන් වහන්සේට ඒ වෙලාවේ ආනන්ද සන්නස ආරාධනා කළා නම් ඒක ධර්මතාවයක් එහෙම ආරාධනා කරන්න ඕනේ. එහෙම කළා නම් උන්වහන්සේ සතර ඉදිරිපාද වඩපු උත්තමයෙක් නිසා අවුරුදු 120ක් වැඩ ඉන්න තිබ්බා. ඒක නිසා අවුරුදු 40ක් තව ධර්මය අහන්න තිබ්බා. හරිද? ඒ දැන් පිරිනොම් පාලා. ඔව්. ඒත් 120 නේ වරුණ. හරිද? එතකොට මේ ආයුෂ් කල්පේ කියන එක සමහර ලාවට අපි දැන් වර්තමානයේ ගත්තට පස්සේ අපිට අවුරුදු 100 වගේ තමයි උපරිම ආයුෂ තියෙන්නේ. ඉතින් මේ කාලේ ආයුෂ 100ක් ජීවත් වෙන්න නම් එක්ක පෙර අර කියපු මේ ප්‍රාණඝාත ආදීන් වැළකීච්ච පුණ්‍ය කුස විපාක තියෙනවා. ඒ දැන් එතන හරියට දැන් හොඳයි ඔබ වහන්සේ කියප එක. දැන් මේ පින කුසලය එතකොට ඔය පංචශීලය ආදී කොටගත් උසස් ගුණ ධර්මයන් වැඩිම තුලද පෙර බුදුවරුන්ගේ ආයුෂ පිළිබඳ ගණනය කිරීමේදී අවුරුදු 60,000 40,000 මේ ආදී වශයෙන් සාකච්ඡා කරනවා. ඒක ඒ ආයුෂ් කල්පනේ. ඒක තමයි කියන්නේ. දැන් මේ කාලේ ඔන්න 100 වෙලා. බුද්ධ කාලේ 120. ඇතම් කාලේ එතකොට මේක දැන් 180,000 කාල තියෙනවා. ලක්ෂයක ආයුෂ ලක්ෂ කාලේ තියෙනවා. මිනිසුන්ගේ ආයුෂ කාලෙන් කාලට මෙහෙම බැහැගෙන එනවා. දැන් මෙහෙම ගිහිල්ලා අනාගතයේ ආයුෂ 10ට බහිනවා කිව්වා. එතකොට ඒ කියන කාලෙනට ආයුෂ් කල්පයක් කියන්නේ අවුරුදු 10යි. අවුරුදු 10න් ඉවරයි. ඒක ඊට පස්සේ ආයි නගින්න ගන්නවා. ආයිත් 80,000 දක්වා නගින්න. ඒ කියන්නේ නැගගෙන එනකොට 80,000ට නගිනකොට තමයි මෛත්‍රී බුදුරජාණන් වහන්සේ පහළ වෙන්නේ. ඒ කියන්නේ දැන්ට ඔය මෛත්‍රී බුදුහාමුදුරුවෝ ගැන අපේක්ෂා තියාගෙන ඉන්න එක නේ. මේ 10ට බැහැලා ආය 80,000ට නැග්ගම තමයි මෛත්‍රී බුදුරජාණන් වහන්සේ පහළ වෙන්නේ. අර කල්පේ වගේම තමයි. නැත්නම් මේ තා අවුරුදු 5000කින් විතර නෙමෙයි. එහෙම තියෙනවනේ සමහර. ඔව්. ඒ හිතන්න දැන් බුදුරජාණන් වහන්සේ වැඩ හිටපු කාලේ 120 මේ වෙනකොට 100ට විතර බැස්සනම් 190ට විතර බැස්සනම් 2600ක් වගේ කාලයක් ඔව් බහින එකට වඩා කල් යනවා නගින්න. හරිද? බහින්නේ එන්න අකුසල් වැඩිකමත් එක්ක. එතකොට මේක දැන් අවශ්‍ය 10ට බහින්න තව බොහෝ කාලයක් යනවා. එතකොට ඒ කියන්නේ මිනිස්සයා නම් වැඩිපුරම අකුසලයට බර වෙච්චයිනේ. වෙච්චයිනේ. එතකොට මේක 10ට බහින්න මේ ගෙවිච්ච කාලට වැඩිය තව ගොඩක් කියන්නේ මේ දැනටම ගෙවිලා තියෙන බැලුවට පස්සේ මේ අවුරුදු 2000 ගාන තුල අවුරුදු 20ක 30ක අතර ගානන්නේ. 20ක 30ක අතර ගානක් ගෙවිච්ච එක තව බහින්න තියෙනවා. එතකොට මෙහෙම ගිහිල්ලා තව අවුරුදු 60ක් විතර බහින්න තියෙනවා. හරි? එතකොට 5000ක කෑලි නෑ 10 වෙන 10ට තව අවුරුදු 5000ක් ගිහිල්ලවත් 10ට බහිනවද කියන එක ගැන අපිට ගණන් හදන්න බෑ. මොකද ඒක සාපේක්ෂව වෙනස් වෙනවා. මේ ආපු රටාවටම යනව නෙමෙයි. ඒක ඒකට හේතු වෙන්නේ මොකද්ද? අකුසලයේද? විෂම ලෝභයයි අධර්ම රාගයයි කියනවා. මේ කාලය තුල එක එක කාලෙට ඒ ආයුෂ වැඩි වෙන්න බලපාන කුසල අකුසල වර්ග තියෙනවා. ඒතර මේක 10ට බහින්න බලපාන්නේ විෂම ලෝභයයි අධර්ම රාගය කියන දෙක. මේක බලවත් මේ කාලේ. ඒ දෙක බලවත් වෙන්නේ අරක ඉක්මන් වෙනවා. ඒ බහින එක. එතකොට වරුණ ඕක ඔතනින් පස්සේ එතනින් එහාට නගින්න එපා දැන් 80000ට. එහෙමයි. එතකොට ඔබ හිතන්න දැන් මේ අවුරුදු 2000 ගානක් ගිහින් 20ක් බහැලා 30ක් බහැලා. ඕක කොහොම නරක කරලත්. ඔව්. නරක වෙලා. ඒතර මේක
ගුණයෙන් වැඩෙන්න තමයි අවශ්‍ය වැඩි වෙන්නේ. 80000කට නගිනකොට ඒ කියන්නේ ඒ කාලේට උපදින මිනිස්සු අවුරුදු වශයෙන් ජීවත් වෙන අවුරුදු 80000ක්. 80000ක් ගිහලා තමයි මැරෙන්නේ. ඒතර ඔබට හිතෙන්න පුළුවන් මේ උදේ එනවා රැ මේ පැය 24 නෙමෙයි දන්නේ. ඒ කියන්නේ මේ පැය 24ට වඩා ෆාස්ට් වෙයිද කියලා. නෑ මේකම තමයි. මේ ගෙවෙන විදියටම දවස ගෙවමින් අවුරුදු 80000. එතකොට ඒ 80000ක් ගෙවෙන ආයුෂ එන මට්ටම එන කාලේ තමයි සංක කියන සක්විති රජුරුවෝයි මේ මෛත්‍රී බුදුරජාණන් වහන්සේ පහළ වෙන්නේ. ඉතින් එතකොට ලේසි පහසු කාලන්නේ මෙතේ බුදුන් දැක නිවන් දකින්න ලැබේවා යන ගමන. තිරිසංගත ආත්මවල විතරක් ඉපදුනොත් කොච්චර ආත්ම ගානක් උපදින්න වේද තිරිසංගත සත්තු විදියට. හැබැයි තාමත් ඒතකොට දිව්‍ය ලෝකවල මේ ආයුෂ් කාලය ඊට වැඩිය දීර්ඝයි නේද සයන්ස් තාම. ඒක තමයි වරුණ දැන් ඔය තරම් මහා කාල පරිච්ඡේදයක් ගත වෙනකොට දිව්‍ය ලෝකයේ තියෙන උපරිම ආයුෂ තියෙන දිව්‍ය ලෝකයක් තමයි පරිණිමිත වසවතිය කියන්නේ. එහෙමයි. ඒ කියන්නේ මනුස්ස ලෝකෙන් ආයුෂ අවුරුදු මිනිස් ලෝකයේ දවස් වලින් ගත්තොත් දවස් 1000ක් මේ කියන්නේ අවුරුදු වශයෙන් ගත්තොත් අවුරුදු 1000ක් ඒක දිනයක් මිනිස් ලෝකයේ මේ පරිණිමිත වසවති ලෝකෙට එක දවසක් මිනිස් ලෝකයේ අවුරුදු 1000ක් පරිණිමිත වසවති එක දවසයි. එතකොට තාම දවස් 3ක් ගෙවිලා නැහැ පරිණිමිත වසවති ඉන්න අයට බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා. ඔව්. මෙහි එයාලට දවස් 3ක් නැහැ ඒගොල්ලන්ගේ අවශ්‍ය. නෑ එතකොට පරිනිම්මිත වසවත්තේ ඉන්න දෙවියන්ට මෛත්‍රී බුදුහාමුදුරුවෝ ඈතක් නැහැ. තව. ඔව් ඒක තමයි දැන් අපි මෙතන අවුරුදු 5000කින් ගණන් හැදුවොත්. නමුත් අවුරුදු කී දසදහස් ගාණක් අවුරුදු තව ලක්ෂයක් යයිද කොච්චරක් යනවද කියලා අපිට කියන්න බෑනේ අර 80000 වෙනකොට. ඔව්. එතකොට ඔය ඔබ හිතනවද පරිනිම්මිත වසවත්තේ ඉන්න අයත් පරිනිම්මිත වසවත්තේ නෑ එතකොට. එහෙමයි. හරිද? හැබැයි බ්‍රහ්මණ තලයේ ඊට වඩා ආයුෂ දීර්ඝයි. එහෙමයි. දැන් ඔය කියන කාරණේ සිද්ධ වෙන්න පුළුවන් සමහර විට පරිණිමිත වසවත්තියේ ඒ ආයුෂ වලින් එතරම් අපි දන්නේ මෙතන 80000 නගින කාලේ කොච්චරද කියන අපිට කියන්න බෑනේ. සාපේක්ෂ වෙනස් වෙන දෙයක්. හැබැයි බ්‍රහ්ම ලෝකේ ඉන්න නැත්නම් බ්‍රහ්මීන්ට මේක බැරි දෙයක් නෙමෙයි. දැනටත් සුද්ධාවාසයේ ඉන්න බ්‍රහ්මයෝ විපස්සී බුදුරජාණන්සේ කල්ප 100 මේ අවුරුදු 1000 කල්ප 100කට උඩ හිටපු විපස්සී බුදුරජාණන්සේ තැහැට දැකලා සිකී බුදුරජාණන්සේ තැහැට දැකලා වෙස්සබු බුදුරජාණන්සේ තැහැට දැකලා කකුසඳ බුදුරජාණන්සේ තැහැට දැකලා කොණාගමන බුදුරජාණන්සේ තැහැට දැකලා කාශ්‍යප බුදුරජාණන්සේ තැහැට දැකලා ගෞතම බුදුරජාණන්සේ තැහැට දැකපු එක ජීවිතයක් ඇතුලේ මේ බුදුවරු 7-9ම හැට දැකපු බ්‍රහ්මයෝ තාම ඉන්නවා බ්‍රහ්ම ලෝකේ සුද්ධාවාසයේ. එහෙමයි. ඒතකොට ඒගොල්ලන්ට මෛත්‍රී බුදුරජාණන්සේ දකින්න කෙනෙක් එච්චර දෙයක් නෙමෙයි. ඒතකොට අපි උත්සාහ කළොත් එතෙන්ට යන්න අනාගාමී වෙන්න ඕනේ. ඔන්න අවස්ථාවක් තියෙනවා. අනාගාමී වෙන්න ඕනේ. මෛත්‍රී බුදුරජාණන්සේ තැහැට දකින්න පුළුවන්. ඒක තමයි අර එක සයන්ස් නමකට අනාගාමී වෙලා බ්‍රහ්ම ලෝක යන ආසාවක් ආවනේ. අර අසෝචි පොඩ්ඩක් තිබ්බත් ගොඩක් තිබ්බත් ගඳයි නේද කියලා බුදුරජාණන්සේ ඒ බ්‍රහ්මයාට ඒ ස්වාමීන් වහන්සේට හිතුණා බ්‍රහ්මාත්මයකට ගිහිල්ලා තව බුදුවරු කීපනමම බලලම ඊටු ටික පිරිනිවන් පාන්නේ. ඔව්. ඒ කියන්නේ අනාගාමී වෙලා හිටියේ අරහත්ත්වයට හිතුව දුන්නේ. රහත් වෙන ටික කරන්න කලින් තව බුදුවරු කීපනමක්ම හැට දැක ගන්න. එහෙම එකක් ඕන අර ඒකේ. ඒ කියන්නේ අනාගාමී තත්ත්වෙදී එහෙම තණ්හාව කියන කෙනාද? අනිවාර්යෙන් කාමරාගි විතරනේ නැත්තේ. රූප රාගි අරූප රාගි තියෙනවා. එහෙමයි. කාමයන් කෙරෙහි තියෙන මේ කාම ලෝකයේ රූප ශබ්ද ආදී දේවල් වලට තියෙන ඇල්ම විතරයි නැත්තේ. නැතුව රාගය දුරු කරලා නැහැ පරිපූර්ණව. රාගක්ෂය වෙන්නේ අරහත්වේදීනේ. ඉතින් අනාගාමී කෙන රාගය දුරු කරලා නෙමෙයි කාම රාගය විතරයි දුරු කරලා තියෙන්නේ. අනිතින් හොඳ අවස්ථාවක් ඉතින් නේද? දැන් එහෙම උත්සාහ කරනවා නම් බ්‍රහ්ම තලයකටවත් යන්න අනාගාමී වෙන්න ඕන. අපි හඳුනන්නේ අර මේ ශරීරය ලෝකයක් කියපු කතාව ඔබවහන්සේ දේශනාවේදී අර පණුවන් පිළිබඳ සිහිපත් කළා. මගේ අත්දැකීමකුත් තියෙනවා මේ අපේ පැත්තේ ඔය ඉන්න පැත්තේ එක්තරා කාන්තාවකට දියවැඩියා රෝගය හැදුනා. දියවැඩියා රෝගය හැදිලා ඒ කාන්තාව නිකන් දුප්පත් පවුලක කාන්තාව. ඒ කාන්තාව කකුලේ තුවාලයක් ඇති වෙලා මේ තුවාලේ හුඹහක් බවට පත් වෙලා පොළොංගු පැටව දාන මට්ටමට පත් වෙලා තිබ්බා. තමන්ගේ කකුලේ හුඹහක් ලෙස හැදිලා හැම හැරිලා
පොළඟේ ඒක ඇතුලේ ජීවත් වෙලා පැටව දාලා එළියට එනකම් මේ කාන්තාව දන්නේ තමන්වම ආහාරට අරගෙන. ඉතින් මේ මට මතක් වුණේ ඔබ වහන්සේ මේ කාරණාව කියනකොට අනිත් අපි කොතනකද ඉන්නේ කියලා මේ අපි ගැන මොන වගේ මාන්නයකද ඉන්නේ කියලා. ඇත්තටම අපේ හැමෝටම අපිට දැන් ජීවත් වෙලා ඉන්නකොට ඔය පණුව කියන කාරණාවේදී අපිට ඒක පේනව අඩුයිනේ. මැරුණාම හැබැයි අපේ ඇඟේ ඉන්න පණුව අපිට ඉක්මනට පේනවනේ. ඒ කියන්නේ ජීවයත් එක්ක මොකක් හරි දෙයක් වෙනවද එහෙම? වරුණ අපිට මේ ශරීරයේ ඉන්න පණුවන්ගෙත් පණුව වර්ග සාමාන්‍ය වෛද්‍යවරු 80ක් කුල 80ක් මන් දන්නේ හොයාගෙන තියෙනවද කියලා. ඒ විසුද්ධි මාර්ගයේ 80ක් පෙන්නවා. බුද්ධ දේශනාවලත් පෙන්වනවා පණුව වර්ග ගැන. හැබැයි සමහර වෛද්‍යවරු දැනුවත් මට එක්තරා වෛද්‍යවරයෙක් කියලා දුන්න පණුව වර්ග 5ක් ගැන. මේ ශරීරයේ ඉන්න. ඔව්. ඒකේ ශරීරයේ ඉන්න පණුව. ශරීරයේ ඉන්න. මහා දැවැන්ත පණුව ඉන්නවා වරුණ අපි දන්නේ නැති වුණාට. ඔව්. දැන් අපි පණුව බෙහෙත් බොන්නේ. ඔව් ලොකු පණුව ඉන්නවා. පණුව වර්ග 5ක් එතෙන්දි මට තේරුම් කළා. හැබැයි පණුව කුල 80ක් ගැන එහෙම ඕන් මන් දන්නේ හොයාගෙන තියෙනවද කියලා. දැන් අර විසුද්ධි මාර්ගයේ පෙන්නපු එතනදී පෙන්න පැහැදිලිව මේ සිවියේ පවා සිවිය කන පණුව ඉන්නවා. සම කන පණුව ඉන්නවා. මස් කන පණුව, ඇට කන පණුව ඉන්නවා. ඇට මිදුළු කන පණුව ඉන්නවා. එතකොට ඔය සියලු පණුවන් ගැන පරේක්ෂණයක් මේ වෙනකොට එහෙම වෙලා කියලා අපිට විශ්වාස කරන්න බෑ. එච්චරට පණු කුල ඒ කියන්නේ පණුවෝ 80 නේ පණු කුල 80. ඔව්. කුලවල 100 ගාන හිටියොත් එහෙම එතකොට ඔව් තව 80000ක් ඉන්නවා. ඔව්. ඒ වගේ එතකොට මෙතන මේ ශරීරයේ ආයුෂ උණුසුම විඥානේ සම්පූර්ණ බැහැර වුණාට පස්සේ අපි කෑමක් පිළුණුනාට පස්සේ බලන්නකෝ දැන් කෑම හොඳට තියෙනකොට තියෙන ස්වභාවය නෙමේ පිළුණු වුණ ගමන් එතන ඔන්න සංසේදජ වශයෙන් පණුවන් අර කෑම එකේම හට ගන්නවා. දැන් සමහර මේ කන බොන කෑම විකුණන්න තියෙන ඒවා ඔබ දැකලා ඇති. ඒකේ අවුරුද්දක් සමහරලාවට කෑම එක තියාගන්න පුළුවන් කියලා කල්ලිකුත් වීමේ දින තියෙනවා. අවුරුදු 2 එහෙම තියෙනවා. ඒ දින ගාන පැන්නට පස්සේ ඒ කෑම වලට ඔය අපි කන යෝගට් ඒ හැම එකක් ඇතුළෙම ඔබ දැකලා ඇති පණුවන් උපදිනවා. එහෙමයි. සංසේදජ වශයෙන් උපදින පණුව. බිත්තර ඇතුළෙන් එන පණුව නෙමෙයි. ඔව්. සමහරලාට දැන් කිරිහට්ටිය මේ හොඳට කට ගැට ගහලා ආයි මොකෙකුටවත් ගිහිල්ලා බිත්තර දාන්න ඕවට ඉඩක් නැති වෙන විදියට හොඳට කටකැට ගහලා වහලම තිබුණත් ඒ කිරිහට්ටියේ බලා ගන්න පුළුවන් කල් පැනලා කාලේ ගියාට පස්සේ ඒක ඇතුලේ පණුව ගහන විදිය. ඒ වගේ තමයි මේ කයෙත් වරුණ මේක මේ ආදාහනය නොකර තිබුණොත් බොම දාන කළොත් එහෙම මේ කය මුළු පණුවන්ගෙන් ඉතිරිලා යනවා. ඔබ එහෙම දැකලා තියෙනවද පණුවන්ගෙන් ඉතිරිලා ගියපු මලකුණු සැබෑයින් දැකලා නැහැ රූපවල වීඩියෝ වල දැකලා තියෙනවා. මට සමහරවිට එහෙම දකින්න ලැබිච්ච අවස්ථාවක් තියෙනවා. ඒ කියන්නේ එක්තරා ආරණ්‍ය සේනාසනයකට ඒ මේ මృత ශරීරය බාර දෙන්න සම්පූර්ණ මේ කැමැත්ත ප්‍රකාශ කරලම කෙනෙක් මැරිලා තිබුණා. අනුරාධපුර පැත්තේ ආරණ්‍යක. මට හැබැයි මේ අත්දැකීම් ලැබෙන පුංචිම කාලේ ගොඩක් පොඩි එතනම මේ ඒ පන්සල ඒ ආරණ්‍ය සේනාසනයේම දායක මහත්තයෙක් පණුව උතුරලා එයාගේ දැන් මృత ශරීරේ භාවනා කරන්න තමයි මේ සයන්සලට තියලා තියෙන්නේ. වීදුරු පෙට්ටියක් ඇතුලේ දාලා. අසුබේ වඩන්න. ඔව් අසුබේ වඩන්න. පණුව මුළු ශරීරේ පුරාම නලියනවා. ඇස්වලද මේ ඔක්කොම උතුර ඉදිමිලානේ. මේ හැම තැනම නලියනවා. දැන් ඇස්වල කන්වල නාහයේ කටේ හැමතැනම කට තැල්ල හැම තැනම පණුව නලියන විදිය බැලුවම මේ ඇතුලේ තනිකර පණුවන්ගෙන්ම පිරීලා. ඒ කියන්නේ මේ පිටින් ආපු පණුව නෙමෙයි. වීදුරු පෙට්ටියක් ඇතුලේ තියෙන්නේ මේ. වීදුරු පෙට්ටියක් ඇතුලේ. සා මතක තියන්න කිරිහට්ටියක යෝගට් එකක පණුව උතුරලා ගහනවා විතර මේ අපි උස්සගෙන මේ නාවලා ඇඳුම් අඳගෙන එක මේ ආයුෂ උණුසුම විඥානේ බැහැරුණ ගමන් මේක තනිකර පණු හැලියක් වෙනවා. දැන් එතකොට ඔතන ඒ කන පණුව අතර මැරුණ කෙනා ඉන්නත් බැරිද? විය හැකි.
මාර ප්‍රශ්නයක්. විය හැකි. ඒ කියන්නේ අපි මෙතන විඥාණයෙන් බැහැර වුණාට පස්සේ ආය අතරක් නැහැ. ඒ ශරීරයම කාලා දාන්න පුළුවන් ඔහොනේ. කොතරම් භයානකද එහෙම සසරක් නේ මේක. ඉතින් ඒක හින්දා අර මරණ ගැන හැමතිස්සෙම හිතන්නේ මේක වෙන සතෙකුගේ ගොදුරක් වෙලා ඕන මොහොතක මගේ ජීවිතය අත්හැරෙන්න පුළුවන්. ඒකත් හිතන්න හැම වෙලාවෙම මේක මේ මරණානුස්සතිය අද පියවර දෙකක් අද කතාවේ අපි ඊළඟ සතියේ කතාරමු ඉදිරි කරනවා. හොඳයි සනහස අපි දැන් කොරෝනා වසංගතය ලංකාවේ ව්‍යාප්ත වීම කෙසේ වෙතත් දැන් අපි ඒ සියලු දේවල් එක්ක ජන ජීවිතයත් හුරු වෙලා තිබෙන්නේ. ආරක්ෂාවට ප්‍රමුඛතාවය දීලා තමනුත් ආරක්ෂා වෙලා අන් අයවත් ආරක්ෂා කරගෙන කටයුතු කරන සමාජයකට අපි ඇවිල්ලා තිබෙන්නේ. අපිට තාමත් ඉඩකඩක් නැතිද බවුන් පැලස්ස තුල යම් කටයුත්තකට මුල පුරන්න. නැත්තම් බවුන් පැලස්සේ මේ වන විට මොන වගේ අනාගතය පිළිබඳව පිපුරුපත් සැකසෙනවද? ඔව් මගෙන් ඊයේ දවසේ අපි මේ නෙල්ලිගල අපේ ස්වාමීන් වහන්සේගේ ජන්මදිනයේ දුන අපි මේ වෙලාවේ අපේ සිත්නතස පොහන හැමෝටම සිහිපත් කරනවා. නෙල්ලිගල හාමුදුරුවෝ කියන්නේ දීර්ඝායුෂ ලබන්න ඕන ස්වාමීන් වහන්සේ නමක් මේ රටේ මහා සම්පතක්. අපි උන්වහන්සේට මේ වෙලාවේ දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා යලි සිත්නතස පුතුල. මේ ඒ වෙලාවේ අපේ පින්කමේදීත් මුණ ගැහුණා මේ නෙතායතින් ප්‍රධාන විධායක නිලධාරීතුමා එතුමා මායික සාකච්ඡා කරා මේ කොහොමද අපි වැඩසටහන ඉදිරියේ කෙරෙන්නේ කියලා. ඇත්තටම දැන් මේ අපි මොහොතකට මුණ ගැහිලා යන පින්කමක වගේ නෙමෙයි නේවාසිකව නවතින ආයතනයක් හින්දා තමයි අපිට ප්‍රබලව බලපෑවේ බවුන් පැලැස්සේ නවතින එක. ඉතින් අනිත් එක අපිට නුහුරු රෝගී තත්ත්වයක් මේ තිබුණේ. ඔව් ඒ කියන්නේ මේ මිනිස්සු අතරෙම මේ කැමැත්ත නැහැ ඇවිල්ලා තව කෙනෙක් එක්ක කාමරේ එකට ඉන්න ඕනේ. එතකොට නමුත් දැන් බොහෝ දෙනෙකුට යම් කිසි විදියකට අර මේ ආරක්ෂාකාරී විදියට උන්ට මේ වැක්සින් දෙන නිසා අපි කල්පනා කරා අපේ ඉන්නවනේ වරුණ මේ භාවනාවට සම්බන්ධ වෙන්න කැමති අය. ඉතින් වැක්සින් ගත්තත් ආරක්ෂා වෙන්න ඕනේ. නමුත් අපි තීරණයක් ගත්ත මේ සතියේ සාකච්ඡා කරලා මේ වෙනකොට බවුන් පැලැස්සේ නේවාසික පුහුණුවට එන්න කැමති අය අතර ඉන්නවා වැක්සින් එක ගත්ත අයත් ඉන්නවා. එවැනි අයට අපි අවස්ථාව සලසන්නට ඕනේ කියලා හිතුවා. මොකද මෙතන ඇත්තටම මේ අවස්ථාව තියෙන්නේ 20 දෙනෙකුට විතර එක සැරේට. හැබැයි මේකෙදී අපිට ඒ කියන්නේ 20 දෙනෙක් ඉන්නවා කියන්නේ සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයක් අනුගමනය කරන්න හැකියාවක් තියෙනවා. හැබැයි එකම අවාසනාව ගම්පහ දිස්ත්‍රික්කයේ ඇතුළතින් විතරයි අපිට මේ කාලේ නේවාසික පුහුණුවට අවස්ථාව සලසලා දෙන්නේ. ගම්පහ නෙමෙයි බස්නාහිර පළාතේ. ඒතර ගම්පහ දිස්ත්‍රික්කයේ කොළඹ දිස්ත්‍රික්කයේ කළුතර දිස්ත්‍රික්කයේ කියන මේ දිස්ත්‍රික්ක සියල්ලෙම හුදකලා කරලා තියෙන ගම්මාන වලින් තොරව මේ බස්නාහිර පළාත ඇතුළත පමණක් නම් ඔබ මේ වෙනකොට වාසය කරන්නේ වැක්සින් එක අරගෙන තියෙනවා නම් වැක්සින් දෙකම අරගෙන තියෙනවා නම් කතා කරන්න මම කැමතියි දවස් 7ක වැඩසටහනට සහභාගී වෙන්න කියලා. ඒක සතියක වැඩසටහනක් විදිහටයි මේ සතියක වැඩසටහනට. එතකොට අපි හඳුරන්නේ ඕනම වයස් ප්‍රාන්තරයක පුළුවන්. දැන් අපි දන්නවා මේ සමාජයේ පාසල් දරුවොත් ඇතැම් වෙලාවට දැඩි පීඩනයක ඉන්නේ. ඒ වගේම සමහරු කියනවා රැකියා සම්බන්ධ ප්‍රශ්න නිසා රැකියාවට ගිය අය සමහර විට දැන් නිවසේ ඉඳලා එහෙම සතිය හැම දවසම වැඩට යන්නේ නැහැ. දවසයි දෙකයි නැත්නම් ගෙදර ඉඳලා වැඩ කරන මේක නිසා අර බාහිර සමාජයට නිරාවරණය වෙලා හිටපු පිරිස් නිසා දැඩි පීඩාවක ඉන්නවා. උනට එය ඇතැම් වෙලාවට Tamanගේ එක එක රෝගී තත්ත්වයන් උත්සන්න වීමට පවා හේතු වෙලා තිබෙනවා. ඒ නිසා එහෙම ඉලක්ක කරනවාද එහෙම නැත්නම් ඕනෑම කෙනෙකුට මේකට සම්බන්ධ වෙන්න පුළුවන්ද? වයස් භේදයක් කොහෙත්ම නැහැ වරුණ. නමුත් ඒ සතිය තුල මටත් මෙතන හාමුදුරුවන්ගේ වැඩසටහනේ ඉන්න ගමන් අර මේ ඔෆිස් එකේ මීටින් වලට පුළුවන් වෙලාවට සම්බන්ධ වෙන්න ඕනේ. එහෙම බෑ. දුරකථන සම්බන්ධතාවයෙන් බැහැරව ඒ සතිය ආධ්‍යාත්මික දියුණුව වෙනුවෙන්ම භාවනා කරන්න Tamanට කාලෙ වෙන් කරගන්න පුළුවන් නම් පමණ අර පළාත ඇතුළ සහ ඒ සුදුසුකම් තියෙන අය මේ අපි දෙන අංකයට කතා කරන්න පුළුවන්. ඔබට කතා කරන්න පුළුවන් අංකය මේක මතක අංකයක්. දැන් හැබැයි කාලෙකින් භාවිත කළේ නැහැ අපි. ඒ නිසා මතක තියාගන්න 0.7 1.7 365 345. 0.7 1.7 365
345 දුරකථන අංකය ඒ සඳහා විවෘතව තිබෙන්නේ. ඒ වගේම වරුණ කියන්න තව දෙයක් තියෙනවා. ඔබට මතක ඇති අපි ගිලන් මහලක් හැදුවා. ඒ කියන්නේ බවුන් පැලැස්සෙන යෝගීන්ට සහ විශේෂයෙන්ම නේවාසික සයන්හන්සලාට ගිලන් වුණාට පස්සේ මොකද මේ ගිලනුන්ගේ ගිල රෝග බයත් එක්ක පවතින කාලය ඕනෑම මොහොතක මේ කය ගිලන් වෙන්න පුළුවන්. එවැනි අසනීප වෙන ඒ බවුන් පැලැස්සේ ඉන්න හැම කෙනෙක්ම භාවනාවට තමන්ගේ ජීවිතේ වෙන් කරගන්න යන යෝගීන් එතකොට භාවනා කරන මොහොතක ගිලන් වුණොත් අවශ්‍ය ප්‍රතිකාර ලබා දෙන්න ඒ සුදුසු විදියට ගිලන් මධ්‍යස්ථානයේ ගිලන් හල සකස් කරනවා. ඒ වෙනුවෙන් ඔබට මතක ඇති අපි මාස කිහිපයකට උඩට මාස මම හිතන්නේ මාස 2 අප්‍රේල් වල. ඔව් ඒ කියන්නේ මේ තුන්වෙනි රැල්ල ඉසෝසෝනකොට අප්‍රේල් වල අපි දැනුවත් කළා. ඉතින් අපි දැනුවත් කරපු මුළු කොටස් ගානෙන් 5න් එකක් වගේ පිරිසක් තමයි ඒ රුපියල් 50000 බැගින් කොටස් නේද සීපත? ඔව් එතෙන්දි මට 25000 මේ ඒ කොටස ගණන මතක නැහැ මෙලා. එතකොට ඒ සමහර 50000 මතක නැහැ. එතකොට මේ එතෙන්දි වරුණ ඒ බාරගත් පිරිසකින් ලැබිච්ච මුදලින් අපි මේ වෙනකොට වහල මට්ටමටම ගොඩනැගිලි සියල්ල මිදි කරලා දැන් වහලේ ගහනවා මේ දවස්වල. ඒ කටයුතු ඒ දක්වා සියල්ල නිමා කරලා තියෙනවා. එතකොට දැන් අර ගොඩනැගිල්ලේ වැඩ අවසන් කරන්න ඉතිරි වෙච්ච කොටස් ටිකට විතරයි මේ වෙලාවේ අවස්ථාව හැදිලා තියෙන. එතකොට මේක ගිලන්නුන් උදෙසා ගිලන් මධ්‍යස්ථානයක විතර හැදෙනවා කියන්නේ ඉතිරි කොටස් කියන්නේ බුදුරජාණන් වහන්සේ බුද්ධෝපස්ථානයක් හා සමාන දෙයක්. ඉතින් අපි ඇත්තටම අර තනි කෙනෙකුට දායකත්ව දීම නැතුව බොහොම පුංචි දෙයකින් දායකත්ව දරන්න පුළුවන් කෙනාට අවස්ථාව දෙන විදිහට බෙදීමක් නේ කරන්න හැමතිස්සෙම. ඒ නිසා මෙවර දැන් ඔය 50000ක කොටසක් ගන්න බැරි වෙච්ච අයට මේ ඉතිරි කොටස් ටික අවසන් කරන තැන ටිකේදී සම්බන්ධ වෙන්න අපි ආරාධනා කරනවා. අපිට මේක ගිලන් හලක් නිසා මම ගොඩක් කලාවට වර්ණ බවුන් පැලැස්සේ ගොඩනැගිලි වලට මේ පිංගම් ගඩොල් ඇතිරීම සිද්ධ කරේ නැහැ. අපි ටයිල් ඇල්ලුවේ නැහැ. ඔව් මැටි නාගත කරලා සෙමෙන්ති. හැබැයි මේක ගිලනුන් වෙනුවෙන් හදන තැන මෙතෙන්දී නිරන්තරයෙන්ම මොප් කරලා පිරිසිදු කරලා තියන්න ඕන තැන. නිසා මේකේ ටයිල් අල්ලන්න සිද්ධ වෙනවා. ගිලන් හල නිසා මේක රෝහලක් වගේ දෙයක්. මේක ඇත්තටම වාට්ටු තියෙනවා, OPD එකක් තියෙනවා. ඒ දේවල් ටික ඔක්කොම තියෙනවා මේක ඇතුලේ. ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වෙන වෛද්‍යවරු ඉන්නවා. ඒ වෙලාවේ කෙනෙක් රෝගී වුණොත් අවශ්‍ය උපකාර කරන්න. ඉතින් වරුණ පිංගම් ගඩොල් වල අවශ්‍යතාවය තියෙනවා. අපි මිල ගණන් බලලා තියෙනවා රුපියල් 1000ක එක පිංගම් ගඩොලක් වශයෙන් කැමති කෙනෙකුට කතා කරලා එක පිංගම් ගඩොලකට හෝ කෙනෙකුට දායකත්වය මෙලා එකතු වෙන්න මේ අංකෙට කෙටි පණිවිඩයක් තියන්න මමත් පිංගම් ගඩොලක් බාර ගන්න කැමතියි කියලා. කෙටි පණිවිඩයක් තියන්න 0.7117 365 345. මේ අංකේ දැන් අවස්ථා දෙකකට ඔබට යොදා ගන්න පුළුවන්. එක් කටයුත්තක් තමයි මේ සතියක සති පුහුණුවට එන්න. අනිත් කාරණාව තමයි මේ ගිලන් හල ඉදි කිරීම සඳහා පිංගම් ගඩොල් වල දායකත්වයට සම්බන්ධ වෙන්න. ඒ පිංගම් ගඩොල් වලට සහයෝගය ලබා දෙන්න නැත්නම් දායකත්වය ලබා දෙන්න අය කෙටි පණිවිඩයක් එවන්න. කෙටි පණිවිඩයක් දෙන්න. මොකද එතකොට ඒ මුදල බැර කරන්න ඕන ගිණුම් අංක ආදිය කෙටි පණිවිඩයකින්ම එවන්න පුළුවන්. බැරිම කෙනෙක් පණිවිඩයක් එවන්න දන්නේම නැති කෙනෙක් කියනවනම් විතරක් ඇමතුමක් දෙන්න. හොඳයි. 0.7117 365 දුරකථන අංකය විවෘතව තිබෙන්නේ. ඒ කාරණාවත් සිහිපත් කරමින් අද සෙනසුරාදා සිතන තසුපින් අපි සමුගෙන යනවා. අපේ ගෞරවනීය ආරාධනෙන් අද ඊට වැදගත් වූ දේශනාවක් ධර්ම සාකච්ඡාවක් තුළ දහම් දැනුම වගේම අපේ ජීවිතය පිළිබඳව අවබෝධයක් ලබන්නට අනුශාසනාවන් සිදු කරපු උඩුගම්පල හෙන්ඩිමහර ගම්පහ බවුන් පැලැස්ස නිර්මාතෘ පූජනීය වල්පොළ ගෞතම ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ උතුම් වූ ධර්මාවබෝධය ප්‍රාර්ථනා කරමින් සෙත්නෙත් අසපුවෙන් අපි සමුගන්නවා. හෙට උදෑසනටට මෙත්නෙත් පාමුලෙන් හමු යමු. හැම දිනාටම සුබ රාත්‍රියක් ප්‍රාර්ථනා කරනවා. සෙත්නෙත් අසපුව සියල් සතගේ දුක දුටුවේ